සුබ සන්ධ්‍යාවක්. අද 2021 සැප්තැම්බර් මාස 17 වන සිකුරාදා. මේ දවස්වල කොරෝනා කියලා කියන්නේ අපි හැමෝම මුණ පාලා තියෙන ලොකු අර්බුදයක්. ඉතින් මේ කොරෝනා වසංගතය නිසා අපි හැමෝම ඉන්නේ මානසිකව ලොකු පීඩාවක. කලාව කියලා කියන්නේ මානසික පීඩනයෙන් ඉන්න අපිට දිව්‍යමය ඔසුවක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ෂට් වර්ෂා සාහිත්‍යෝදය 2021 සැප්තැම්බර් මාසේ මේ සාහිත්‍ය මාසෙ වෙනුවෙන් යෑන් ශ්‍රී ලංකා Youth Action Network තරුණ ජාලය මගින් සැප්තැම්බර් මාස 13 වෙනිදා ඉඳලා 19 වෙනිදා දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන් මාලාවේ 5 වෙනි දවසේ තමයි අද දවස. අද දවස ගැන කියන්න කලින් Youth Action Network එහෙමත් නැත්නම් යෑන් ශ්‍රී ලංකා තරුණ ජාලය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරන්න මම කැමතියි. ඇඩික් ආයතනය එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය. වසර 30ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පුරෝගාමීව කටයුතු කරපු ආයතනයක් තමයි ඇඩික් ආයතනය කියලා කියන්නේ. ඉතින් ඇඩික් ආයතනයේ ආරාධනයෙන් 2019 ජූනි මාස 10 වෙනිදා කොළඹ හෙක්ටර් කොප්පෑ කඩුව සම්මන්ත්‍රණ ශාලාවට ශ්‍රී ලංකාවේ නම් දෙසින් තරුණ නායක නායිකාවන් 75 දෙනෙක් සහභාගී වෙනවා. ඉතින් තරුණ නායක නායිකාවන් 75 දෙනාගේ සහභාගීත්වයෙන් පවත්වපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි Youth Action Network එහෙමත් නැත්නම් යෑන් ශ්‍රී ලංකා කියන තරුණ ජාලය බිහි වෙන්නේ. ආරම්භයේදී තරුණ තරුණියන් 75 දෙනෙක්ගෙන් යුක්ත වූ මේ තරුණ ජාලය අද වෙනකොට තරුණ තරුණියන් 6000කට වැඩි පිරිසක් සම්බන්ධ වෙලා සිටින සක්‍රීය තරුණ ජාලයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. Youth Action Network එහෙමත් නැත්නම් යෑන් ශ්‍රී ලංකා තරුණ ජාලය මගින් සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසේ කලාවට සාහිත්‍යයට ලබැඳී ඔබ වෙනුවෙන්ම සංවිධානය කරලා තියෙන වැඩසටහන් මාලාවේ 5 වෙනි දවසේ තමයි අද දවස. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුවත්පත් කලාව, එහි නිර්මාණාත්මක sannivedanaya සහ සමාජ වගකීම පිළිබඳව. පුවත්පත කියලා කියන්නේ අතීතයේ ඉඳලම මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත පැරණිම sannivedana මාධ්‍යයක්. ඉතින් පුවත්පත් කලාවේ මුල මැද අග නොඅඩුවම ඊටම රසවත්ව ඒ සම්බන්ධව දැනුමෙන් අපව පෝෂණය කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශාස්ත්‍රීය ප්‍රවීණය. ඉතින් නිරෝෂණ තඹවිට මහතා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතාට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ලෙස. ස්තුතිවන්ත වෙනවා අද දින මේ වැඩසටහනට මාහට ආරාධනා කිරීම සම්බන්ධව. ඇත්තටම සාහිත්‍ය මාසය වෙනුවෙන් ඔබ පිරිස ඔබගේ සංවිධානත්වයෙන් මේ ක්‍රියාත්මක වන මේ වැඩසටහන ඉතාම කාලෝචිත සහ ඉතාම වැදගත් වැඩසටහනක්. තරුණ නායකත්වයේ යටතේ තරුණ නිර්මාණශීලීත්වයේ යටතේ තරුණ මඟ පෙන්වීම යටතේ මේ සිදු කරන් ලබන මේ වැඩසටහන ඉතාම කාලෝචිත සහ වැදගත් වැඩසටහනක්. ඒ වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්ධව මම ඉතාම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇත්තටම මම වඩා කැමති මෙතනදී පුවත්පත් කොමසාරිස්වරයා යන්නේ නොමැතිව මාව මේ විෂය සම්බන්ධව යම් පර්යේෂකයෙක් යම් නිරීක්ෂකයෙක් ලෙස සලකනවා නම් මම වඩා කැමති ඒ ආකාරයෙන් මා සම්බන්ධව මේ යම් සැලකීමක් දක්වනවා නම් ඒ වගේම ඇත්තටම අර ඔබ හඳුනා දීපු ආකාරයට දැන් අතන අපි කොවිඩ් වසංගතයකට මුහුණ දීලා අපි සාමාන්‍ය මිනිසයා කියන්නේ යම් රංචුවක් පිරිසක් කණ්ඩායමක් වශයෙන් අනාදිමත් කාලයක සිට මිනිසයාගේ විකාශනයේ සිට මානවයාගේ විකාශනයේ සිට අපි පැවතගෙන යන පිරිසක්. ඒ වගේම සත්තුන් උනත් ඒ ආකාරයෙන් තමයි. නමුත් අර අපිට කණ්ඩායමක් වශයෙන් අපිට අපි හුරු පුරුදු වෙලා අපි ජීවත් වුණු අය දැන් අපිට වෙලා තිනවා මේ කොවිඩ් වසංගතයේ හමුවේ නිවසට කොටු වෙලා
අපේ එදිනෙදා කටයුතු කරගෙන යන්න. අඩුතරමින් අපිට අසල්වාසීන් එක්කවත් කිසිම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න විදිහක් නැහැ. අපිට මිතුරෙක් මුණ ගැහෙන්න විදිහක් නැහැ. දරුවන්ට පාසලකට යන්න විදිහක් නැහැ. ආයතනික කටයුතු පවත්වාගෙන යන්න විදිහක් නැහැ. කෘෂිකාර්මික කටයුතු එන හිටලා යම් ප්‍රමාණයකට. ඉතින් රටේ විතරක් නෙමෙයි ලෝකයේම සමස්ත පද්ධතියටම මේ කාරණේ බලපලා තියෙනවා. ඉතින් මෙවැනි තත්වයක් යටතේ නිවසේ සිටින තරුතරුණයන්ට විතරක් නෙමෙයි සියලු පාර්ශවයන්ට සම්බන්ධ වෙලා මෙවැනි සාහිත්‍යමය රස උද්දීපනය කරන, ඒ වගේම දැනුම පෝෂණය කරන, එකිනෙකා අතර සුහදතාවයේ වර්ධනය කරන යම් කෙනෙක් යම් මානසික ආතතියක යම් කම්පනයක යම් සිරවීමක සිටිනවා යම් ආකාරයක නිදහස් වෙන ආකාරයේ මෙවැනි ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සංවිධානය කිරීම මේ සතියක් පුරා මේක ක්‍රියාත්මක කිරීම ඉතාම ප්‍රශංසනීයයි. නැවත වරක් මම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ලැබිලා තියෙන මාතෘකා තුනක් ඇත්තටම පුවත්පත් කලාව, එහි නිර්මාණාත්මක sannivedanaye සහ එහි සමාජ වගකීම කියන කාරණා තුන. මම හිතන්නේ මේ එක මාතෘකාවක් වුණත් අපිට මේ පැය දෙක පුරා කතා කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ මම උත්සාහ කරනවා මේ මාතෘකා වලට යම් සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට මේ මාතෘකා යම් විදිහකින් ස්පර්ශ කරමින් විශාල ගැඹුරු අධ්‍යයනයකට අපිට යන්න හැකියාවක් නැහැ මේ තියෙන කාලෙත් එක්ක. ඒ නිසා ඔබ සියලු දෙනාම මේ විෂය පිළිබඳ ග්‍රාහකයන් ලෙස සලකලා ග්‍රාහකයන් ලෙස කියන්නේ අධ්‍යයනික කටයුතු වල නියැලන්නන් නෙමේ පළවෙනි වතාවට මේ විෂයට සම්බන්ධ වන්නන් ලෙස සලකලා මේ දේශනේ පවත්වාගෙන යන්න. මම කියන දේ ඇහෙනවද ඔබට? එනවාස පැහැදිලි. පැහැදිලි නේද? මම ඒකයි අදහස් කරේ සමහරලාට මේ sannivedana විෂය හදාරපු අපේ විද්‍යාර්ථී නැති මෙතන දැනටමත් අධ්‍යයන කටයුතු වල නියැලෙන විද්‍යාර්ථී නැති. ඒ වගේම මගේ දේශනේ ඇතර මම දේශකවරයෙක් නෙමේ මගේ තනතුර පරිපාලනමය තනතුරක්. ඒ නිසා මම හිතන්නේ මිට කලින් නිවේදකීන් සාහිත්‍යවේදීන් කලාකරුවන් සම්බන්ධ වුණා. ඔවුන් තරම් ආකර්ශනීය මට දේශනයක් කරන්න මං හිතන්නේ මම උත්සාහ කරන්න. නමුත් මගේ පරිපාලන කාර්යභාරය තමයි සුපුරුදු කාර්යභාරය. කෙසේදත් ඔබගේ ඉල්ලීමට දිගින් දිගටම කරලා ඉල්ලීමට සහ මේ වැදගත්කමේ වටිනාකමසේ සලකලා මම හැකි ආකාරයෙන් මගේ සම්පත්දායකත්වය ලබා දෙනවා. ඒ වගේම නිර්මාණාත්මක sannivedanaya ගැන කතා කරනවා. අපි දන්නවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වැනි වියතුන් බුද්ධිමතුන් කලාකරුවන් මේ ශාස්ත්‍රයේ ඉන්නවා. මේ ඔවුන් හා සමානව හා සමානව ඒ දැනුම බෙදා දීමේ හැකියාව මට නැති වෙන්නේ නැති. නමුත් මම හිතනවා ඔවුනුත් මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ මෙවැනි වැඩසටහනට කෙසේ හෝ සම්බන්ධ කරගත්තා නම් වඩා කාලෝචිතයි කියලා. එහෙමනම් අපි දේශනයක් නෙමෙයි ඊළඟ කාරණේ තමයි දේශනයක් නෙමෙයි මම උත්සාහ කරනවා මේ පැය දෙක ඇතුළත මගේ කාරණා සාකච්ඡා කළ යුතු කාරණා මම කෙටියෙන් සඳහන් කළා. ඉන් පසුව ඔබව සම්බන්ධ කරගෙන සාකච්ඡා මාර්ගයෙන් මේක ඉදිරියට ගෙන යන්න. මොකද ඊටාම අපහසු කාර්යයක් මේ ඒක පාර්ශවීය sannivedanaya. මොකද මට ඔබව දකින්න ලැබෙන්නේ නැහැ. මම කතා කරගෙන යනවා පැය දෙකක් පුරා. ඔබ අසා සිටිනවා. අපි දැන් පන්ති කාමරයක කතා කරනවා නම් අපි දකිනවා ඔබ ප්‍රශ්න අහනවා, ඔබගේ ශරීර ඉරියව් දකිනවා, ඔබගේ ප්‍රතිචාර දකිනවා. ඒ නිසා ටිකක් දුෂ්කරයි පැය දෙකක වගේ කාලයක් එක දිගට මේ ආකාරයෙන් අපි කියන one way communication පවත්වාගෙන යන්න. මම කැමතියි ඔබ අකමැත්තක් නැත්නම් කිසියම් එක්කයෙකු හෝ දෙදෙනෙකු මේ ඔබගේ කැමරාව අන්මියුට් කරනවා නම් එතකොට සජීවීව මට ඔවුන් සමග හෝ සම්බන්ධතාව පවත්වාගෙන යන්න පුළුවන්. මගේ කාලය වේලාව අනුව රාජකාරී කටයුතු මැද්දේ හෝ යම් ඉදිරිපත් කිරීමක් සකස් කරගත්තා. මම හිතන්නේ මේක ඔබට ප්‍රදර්ශනය වෙනවද දන්නේ නැහැ. ඔව් ෂෙයාර් කරලා තියෙනවා සර්. වෙනව නේද? රයිට්. මට ලැබිලා තියෙන මාතෘකාව පුවත්පත් කලාව, එහි නිර්මාණාත්මක sannivedanaya හා එහි සමාජ වගකීම කියන මාතෘකාව. ඇත්තටම අපි දන්නවා පුවත්පත්
කලාව අද වන විට ඉතාම වැදගත් මාධ්‍යයක් sannivedana මාධ්‍යයන් අතර ඉතාම වැදගත් මාධ්‍යයක්. අපි දන්නවා sannivedanaයේ විකාශනය කෙටියෙන් හඳුනා ගත්තොත් එහෙම මුලින්ම අපිට මුණ ගැහෙන්නේ සාම්ප්‍රදායික sannivedanaye. සාම්ප්‍රදායික sannivedanaye තමයි අපි මුලින්ම සාකච්ඡා කරන sannivedanaye ප්‍රභේදය වන්නේ. ඊට පස්සේ ජන sannivedana මාධ්‍ය එනවා. අද වෙන විට අපි දකින නූතන සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය ඇතුළු ඒ සමස්ත sannivedana පද්ධතිය සැකසීලා තියෙනවා. එතකොට අපි විද්‍යුත් මාධ්‍ය අපි ජනමාධ්‍ය ලෙස සැලකුවා. විද්‍යුත් මාධ්‍ය කියන්නේ රූපවාහිනී මාධ්‍ය සහ ගුවන්විදුලි මාධ්‍ය අපි ජනමාධ්‍ය ලෙස සැලකුවා. දැන් අද වන විට අපි අත්දකින කාරණානුව අපි මීට ප්‍රථමය ජනදේ රූපවාහිනී මාධ්‍ය සහ ගුවන්විදුලි මාධ්‍ය අද සාම්ප්‍රදායික මාධ්‍ය විදියට පත් වෙලා තියෙනවා. පුවත්පත් මාධ්‍ය ජනමාධ්‍ය ලෙස සැලකපු පුවත්පත් මාධ්‍යත් බොහෝ විද්වතුන් සැලකන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය ලෙසට ඒ වර්ග කිරීමට අද නතු වෙලා තියෙනවා. මොකද නව මාධ්‍ය සහ සමාජ මාධ්‍යෙහි සිදු කරන ලබන සමාජ බලපෑම සහ එහි අනිකුත් ගුණාත්මක කාරණා සලකා බලන කල. එතරම් පුවත්පත් මාධ්‍ය ගැන මම ඉදිරියේදී යම් පැහැදිලි කිරීමක් කරන්නම්. කෙටියෙන් යම් හඳුන්වා දීමක් එහි ඉතිහාසගත කාරණා, එහි නිර්මාණාත්මක කාරණා සහ අනිකුත් කාරණා. අපි දන්නවා අද පුවත්පත් මාධ්‍ය වුණත් හුදකලාව පුවත්පත් මාධ්‍යයට පවතින්න බෑ. විද්‍යුත් මාධ්‍යත් අවශ්‍ය වෙලා තියෙනවා. පුවත්පත් මාධ්‍යයේ පැවැත්මට යම් ආකාරයක විද්‍යුත් මාධ්‍යත් අවශ්‍ය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපිට පුවත්පත් අලවිය යම් ප්‍රමාණයකට නතර වුණා. යම් ප්‍රමාණයකට කියන්නේ සමස්තයක් විදිහටම පුවත්පත් මුද්‍රණය කිරීමේ කර්මාන්තය නතර කරන්න සිද්ධ වුණා මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක. ඒ අනුව එතනදී පුවත්පත් මාධ්‍යයට වුණා විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරමින්, සමාජ මාධ්‍ය පාවිච්චි කරමින්, නව මාධ්‍ය පාවිච්චි කරමින් තමන්ගේ ග්‍රාහකයන් වෙත කේන්ද්‍ර වීමට, සමීප වීමට. ඒ නිසා වර්තමානයේ වන විට පුවත්පත් මාධ්‍යයට උනත් හුදකලාව පවතින්න බැරි තත්ත්වයක් පැවතිලා තියෙනවා. ඒ වගේම අනිකුත් කාරණාව තමයි අපි දන්නා පුවත්පතක් ගත්තාම ඒ බොහෝ නිදහසේ අපි ස්පර්ශ කරමින්, අපි නිදහසේ තේ කෝප්පයක් රස විඳිමින්, එක්කෝ අපි යම් කටයුත්තක් නියැලෙමින්, එහෙම නැත්නම් අපි ඒ පුවත්පත මදක් කියවලා පසුව කියවන්න මේ පැත්තකින් තියලා ආයි නැවත පරිශීලනය කරමින් මේ ආකාරයෙන් අපි භාවිතා කළ පුවත්පත. නමුත් අද වන විට අපි ඒ සමාජ මාධ්‍යයක සම්බන්ධ වෙලා අද වන විට විද්‍යුත් පුවත්පතක් බවට පත් වෙලා තියෙනවා. මේ දෙක අතර ඉතින් වාසි අවාසි තියෙනවා. විද්‍යුත් පුවත්පතක් පරිශීලනය කිරීමේ වාසි, එහි බලපෑම සහ මුද්‍රිත පුවත්පතක් පරිශීලනය කිරීමේ වාසි සහ එහි බලපෑම. ඒ නිසා මම කියන්න උත්සාහ කරේ පුවත්පත ආරම්භයක් විදිහට අර අපි හાર્ඩ් කොපි එක මුද්‍රිතව භාවිතය කරත් අද වන විට විද්‍යුත් මාධ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා උදෑසන අපි කාර්යාලයට යන විට, අපි පාසලට යන විට, අපි වෙනත් කටයුත්තකට යන විට අපිට ඇහෙනවා ගුවන්විදුලි නාලිකාවලින් පුවත්පතේ ශීර්ෂ පාඨ කියනවා. ඒ විද්‍යුත් නාලිකාව විදියටත් වැදගත්. ඒ වගේම පුවත්පතේ අලවිය විදියටත් යම් ආකාරයක බලපෑමක් කරනවා. අපි දකිනවා උදෑසන අපි රූපවාහිනී ප්‍රකාශයන් යන අතරතුර ඒ ආකාරයෙන් අපිට දකින්න ලැබෙනවා. උදෑසනම පුවත්පත්වල ශීර්ෂ පාඨ ඒ අදාළ නිවේදක මහතුරු කියවනවා. ඒතර අපි සමාජ මාධ්‍යයත් ඒ සම්බන්ධව වෙනම නාලිකා ගොඩනැගිලා තියෙනවා පුවත්පතේ ඊ පිටපත සම්බන්ධව. ඒ නිසා අර මුලින් පුවත්පත මුද්‍රිත මාධ්‍යයක්සේ අපි කියන හાર્ඩ් කොපියසේ ආරම්භ කළත් අද වන විට අවශේෂ මාධ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා සංකලනය වෙලා සිළු මාධ්‍යයන් එක තමයි මේ පුවත්පත් මාධ්‍යයටත් ඉදිරියට යාමට සිදු වෙලා තියෙන්නේ. අපි ඉදිරියට යමු අපේ ඉදිරිපත් කිරීමත් එක්ක. ඇත්තටම මේක මම හිතන්නේ අර සාහි වගකීම කියන්නේ ජනමාධ්‍ය න්‍යාය සහ ආචාර ජනමාධ්‍ය වගකීම සහ ආචාර ධර්ම හා සම්බන්ධ බැඳුණු මාතෘකාවක්. ඒ නිසා අර කලාවට සම්බන්ධ විෂයන් වලට වඩා යම් ප්‍රමාණයකට මේක ග්‍රහණය කර ගැනීමේ දුෂ්කරතාවයක් සහ ඒ තරම් ප්‍රසංගික බවක් නැති වෙන්න පුළුවන්. නමුත් මම උත්සාහ කරනවා ඔබට යම් ආකාරයක ඉදිරිපත් කිරීමක් කරන්න. පුවත්පත් කලාවේ ආරම්භය සහ විකාශනය ගත්තාම ජර්මන් ජාතික ජොහන්ස් ගුටෙන්බර්ග් ක්‍රිස්තු වර්ෂ 1440 දී තමයි
මුද්‍රණයන්ත නිපදවීම පසු යුරෝපීය පුවත්පත් කලාව ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම ලොව ප්‍රථම මුද්‍රිත පුවත්පත 1609 වසරේදී ජර්මනියේදී ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පුවත්පත් ආරම්භය ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ මුද්‍රණ ශිල්පයේ ආරම්භය සිදු වෙන්නේ ලන්දේසි අවධියේ. අපි දන්නවා ලන්දේසි අවධියේ තමයි විශාල වශයෙන් මේ ප්‍රකාශනය සහ පුවත්පත් සහ වෙනත් ජාතික ව්‍යාපාරවලදී පුවත්පත් සම්බන්ධ වෙච්ච ආකාරය සහ මේ මුද්‍රිත පුවත්පත් සංග්‍රහ සහ පොත්පත් විශාල වශයෙන් ප්‍රකාශයට පත් වුණේ මේ ලන්දේසි අවධියේදී. එහි පුරෝගාමී ආරම්භය සිදුුනේ මේ ලන්දේසි අවධියේදී. ඒ අනුව මෙරට ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය 1737 වසරේදී කොළඹ පිහිටවනු ලබනවා. ඒ වගේම ආගමික ප්‍රකාශන මෙයින් මුද්‍රණය කරන අතර එසේ මුද්‍රණය කළ ප්‍රථම සිංහල මුද්‍රිත කෘතිය වන්නේ සිංහල ආඥා නම් කෘතියයි. මෙහි ලන්දේසි ආඥා නම් කෘතියකුත් මේ ආකාරයේ මීට සමගාමීව පළ වෙලා තියෙනවා. ඒ වගේම 1796 වසරේදී මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් අනතුරුව මුද්‍රණ ශිල්පයේ ඔවුන් යටතේ වර්ධනය වුණා කියලා තමයි ඉතිහාසගත කාරණාවලදී සඳහන් වෙන්නේ. ඇත්තටම දැන් මේ පුවත්පත් කලාවේ ආරම්භය සහ විකාශනය අපි සඳහන් කරනකොට මේව ඇත්තට පොත්පත් පරිශීලනයෙන් තමයි මේ තොරතුරු ලබා ගැනීමේදී මම පෙළඹුණේ. එහිදී පුවත්පත් ශ්‍රී ලංකාවේ පුවත්පත් පුරාණේ ආචාර්ය කේ.ඩී.ජේ. විමලරත්න මහත්මයා, ඒ වගේම සිංහල පුවත්පත් කලාවේ මෑත ඉතිහාසයේ මහාචාර්ය සඳගෝමී කොපොරේ මහතා, ඒ වගේම සම්මානිත මහාචාර්ය චන්සිරි රාජපක්ෂ මහත්මයාගේ වැනි ප්‍රකාශනය සම්බන්ධව කරන ලද මූලාශ්‍ර ඇසුරින් තමයි මා මේ තොරතුරු අනාවරණය කරගත්තේ. ඒ නිසා යම් විවාද සම්පන්න කාරණා තියෙන්න පුළුවන් වර්ෂ සහ ස්ථාන සහ පුද්ගල නාමයන් සම්බන්ධව. නමුත් මම උත්සාහ කරා ප්‍රශස්ත ආකාරයෙන් නිවැරදි තොරතුරු ඔබ වෙත ගෙන මේ ළඟා කරගන්න. ඒ වගේම යනුව බ්‍රිතාන්‍යයන් යටතේ ප්‍රකාශයට පත් කළ ප්‍රථම නිල වාරික ප්‍රකාශනය වන්නේ 1802 දී ප්‍රකාශයට පත් වුණ ලංකා ආණ්ඩුව කියන ගැසට් පත්‍රයයි. මේ රටේ ප්‍රකාශයට පත් වූ ප්‍රථම පුවත්පත කොළඹ ජර්නල් ලෙස හැඳින්වෙනවා. එය 1832 වසරේ ජනවාරි 1 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. ලංකාවේ මුද්‍රිත පළවෙනි ප්‍රකාශයට පත් කළ පළමු පුවත්පත කොළඹ ජර්නල්. සිංහල එකක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මේ ප්‍රකාශයට පත් කළේ. ඉන්පසු ඉංග්‍රීසි බසින් තවත් පුවත්පත් ගණනාවක් මෙරට පළ කිරීම ආරම්භුවා. මේ ඔබ දකින්නේ එම පුවත්පත් සිලෝන් ක්‍රොනිකල් 1837, සිලෝන් හෙරල්ඩ් 1838, සිලෝන් ටයිම්ස් 1846. ඒ ආකාරයෙන් තවත් පුවත්පත් දෙකක් මේ ආකාරයෙන් පළ වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ආගම සහ අනෙකුත් පරිපාලනමය කටයුතු සහ ඒකල ඔවුන්ට ඒ පරිපාලන කටයුතු පහසු කරගෙන යාම සඳහා තමයි සහ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සම්බන්ධව තමයි මේ ආකාරයෙන් විශේෂයෙන් පුවත්පත් ඉංග්‍රීසි පුවත්පත් ප්‍රකාශ කිරීමට විශේෂයෙන් පෙළඹුණේ. ඒ වගේම සිංහල පුවත්පතේ ආරම්භය සහ විකාශනය අපි ගැන කතා කරනකොට මෙරට ප්‍රකාශයට පත් වූ ප්‍රථම සිංහල පුවත්පත ලංකා ලෝකය වෙනවා. 1860 වසරේ තමයි මේ ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රථම සිංහල පුවත්පත ලංකා ලෝකය. වගේම එහි ප්‍රථම කතුවරයා විලියම් පෙරේරා රණසිංහ මහත්මයා ලෙස තමයි ඉතිහාසගත කාරණාවලදී සඳහන් වෙන්නේ. වගේම පුවත්පත් ආඥා පනත යටතේ රජය ලියාපදිංචි කළ ප්‍රථම සිංහල පුවත්පත් වෙන්නේ ලක්මිනි පහන. ලියාපදිංචි කළ පුවත්පත ලක්මිනි පහන වෙනකොට ප්‍රථම පුවත්පත ලෙස සැලකෙන්නේ ලංකා ලෝකයේ පුවත්පතයි. ඒ වගේම මෙම පුවත්පතේ කතුවරයා කොකල පඬිතුමා ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙම ලක්මිනි පහන පුවත්පතේ එක්තරා වකවානුවක ඒ කියන්නේ 1934 සහ 1936 වැනි කාලයකදී කුමාරතුංග මුනිදාස මහත්මයා කතෘතේ හෙබුවා කියලා ඉතිහාසගත කාරණාවල සඳහන් වෙනවා. ඒ වගේම මේ පුවත්පතෙන් අනතුරුව තවත් සිංහල පුවත්පත් ගණනාවක් මේ රටේ ආරම්භ වෙනවා. ලක්මිනි පහනෙන් පසුව ඉතා සමාජීය වශයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කරපු අපගේ සමාජයට සහ මේ පුවත්පත් කලාවට සහ රටට යම් ශේෂ්ත්‍රයන් සම්බන්ධව බලපෑම් කරපු පුවත්පත් ගණනාවක් බිහි වෙනවා. ලක්ලිවි කිරණ පුවත්පත, ඒ වගේ ඥානාර්ථය ප්‍රදීපේ පුවත්පත මේ මුලින් ආරම්භ වන්නේ කතෝලික පුවත්පතක් විදියට. මම හිතන්නේ මේ පුවත්පත දැනටම තාමත් ලංකාවේ
පැරණිම පුවත්පත ලෙස පවත්වාගෙන යනවා කතෝලික සභාව මගින්. ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වර්තමානයේ මේ පුවත්පත ලියාපදිංචි වෙනවා. ඔබ බලන්න මේ 1866 සිට මේ පුවත්පත ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සත්‍ය මාර්ගයේ පුවත්පත මේ බෞද්ධ පුනරුද්දය ව්‍යාපාරයේ පදනම් කරගෙන ගොඩනැගුණු පුවත්පතක්. ඒ වගේම කවට කතිකයා කියන පුවත්පත එකල විවිධ අරමුණු සහ විවිධ සමාජ මෙහෙවරයන් සඳහා පුවත්පත් බිහි වුණා. එහිදී කවට කතිකයා උපහාසාත්මක ගද්‍ය පද්‍ය වලින් සමන්විත පුවත්පතක්. සරසවි සඳරැස පුවත්පත අර මම කලින් සඳහන් කරපු ආකාරයට බෞද්ධ පුනරුද්දය ව්‍යාපාරී ප්‍රතිඵලයක් ලෙස තමයි මේ පුවත්පත ආරම්භුනේ. ඒ වගේම 20 වෙනි සියවසේ බිහි වෙච්ච අනිකුත් පුවත්පත් සිංහල ජාතිය, සිංහල බෞද්ධයා, සිංහලයා, දීනමින පුවත්පත, ස්වදේශ මිත්‍රයා පුවත්පත, සිළුමිණ සහ ලක්මිනි පහන් ලංකාදීප පුවත්පත. මෙන්න මේ ආකාරය තමයි මම ඇත්තටම සැකවින් කිව්වේ. මට හිතුණා මේ දේශනයේදී යම් විදිහකට මේකට පාසල් දරුවෝ සම්බන්ධ වෙනවා ඇති. ඒ වගේම කෙනෙකුගේ සාමාන්‍ය දැනුමට මෙමෙ ඉතිහාසගත කාරණා වැදගත් ඇති කියලා හිතුණු නිසාවෙන් මම කෙටියෙන් සංක්ෂිප්තව පුවත්පත් කලාවේ ඉතිහාසය සහ ඒ පුවත්පත් කලාවේ විවිධ ස්ථානවල පුරෝගාමී පුවත්පත් ඉදිරිපත් කිරීමක් සිදු කරා. අපි බලමු ඉන් ඉදිරියට පුවත්පත සහ නිර්මාණාත්මක සංනිවේදනය. එතන පුවත්පතක් කරන්නේ යම් විදිහක නිර්මාණයක්. අපි දකිනවා කවිය, කෙටි කතාව, වේදිකා නාට්‍ය, සිනමාව, එතකොට අපි ගද්‍ය පද්‍ය කියලා සාහිත්‍ය වෙන් කරනවා මේවා. එතකොට අද අපි දකින සමාජ මාධ්‍ය ලියවෙන කවි, එතකොට අපි දකින වෙනත් චිත්‍ර නිර්මාණ, වෙනත් ගෘහ නිර්මාණ, වෙනත් යම් මූර්ති නිර්මාණ, මේ හැමදේම නිර්මාණ. ඒ වගේම පුවත්පත් කලාවත් නිර්මාණයක්. යම් නිර්මාණයක් නැතුව යම් දෙයක නිර්මාණාත්මක බවක් නැතුව ඒ අපිට සංවේදනය කරන්න අපහසුයි. උදාහරණයක් විදිහට අපි ගත්තාම අපි අද භාවිතා කරන මෝටර රථයක් නිර්මාණාත්මක විය යුතුයි. අපිට පුළුවන් ඕනනම් මෝටර රථයට අවශ්‍ය අංගෝපාංග රෝද 4, චැසිය, සීට් එක, තිරිංග, ස්ටියරින් වීල් එක ඒවා අවශ්‍ය, ඒ කියන්නේ නිර්මාණශීලී නොවන ආකාරයෙන් ඒ අවශ්‍යතාවයට සරලන පරිදි අපිට සකස් කරගන්න පුළුවන්. නමුත් අපි එදා දැක්කට වඩා මෝටර රථයේ විකාශනය ගත්තාම එදා දැක්කට වඩා අද විශාල වශයෙන් එය නිර්මාණාත්මක වෙලා තියෙනවා. මෝටර රථයේ අපි මුල් කාලයේදී අපි බැලුවොත් එහෙම ඒ රෝද එදාට වඩා රෝද අද නිර්මාණශීලීව වෙනස් වෙලා තියෙනවා. ඒ යම් මතිමතාන්තර තියෙන්න පුළුවන්. ඒතර අපි බැලුවොත් එහෙම අර සුකානම ඒ අද වෙනස් වෙලා තියෙනවා නිර්මාණශීලීව. ඊට පස්සේ එහි අර බොනට්ටුව, එහි වීදුරු, මේ ආකාරයෙන් හැමදේම නිර්මාණශීලී වෙලා තියෙනවා. කෙනෙකුට තර්කයක් ගොඩනගන්න පුළුවන් අතීතයේ ආපු මෝටර රථය අදට වඩා නිර්මාණශීලී වෙන්න පුළුවන් කියලා. එහෙම එහි යම් තර්කයක්, එහි යම් අන්තර්ගතයක් තියෙනවා. නමුත් මම කියන උත්සාහ කරේ පුවත්පත උනත් අපිට පුවත්පතේ විවිධ කරුණු අන්තර්ගත කිරීමේදී, ප්‍රක්ෂේපණය කිරීමේදී අපිට සිද්ධ වෙනවා ඒ පුවත්පතේ විවිධ කොටස්, විවිධ අංග නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න. ඒ පුවත්පතක මූලිකාංග කීපයක් තියෙනවා. පුවත්පත අපිට ගත්තට පස්සේ ඒ පරිශීලනය කරනකොට අපිට දකින්න ලැබෙන මූලිකාංග කීපයක් තියෙනවා. එහි ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ ප්‍රභේද බොහොම නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමෙන් තමයි ග්‍රාහකයා අතරට ඒ ඊටාම සක්‍රියව සහ බලපෑම් සුළු වන ආකාරයෙන් සිත් පෙළගන්නා සුළු ආකාරයෙන් ඔවුන්ට ග්‍රාහකයාට පාඨකයාට සමීප විය හැක්කේ ඒ නිර්මාණශීලී වූත් පමණයි. ඒ නිසා නිර්මාණශීලීත්වයේ භාවිතා කරමින් යමක් සංනිවේදනය කිරීම නිර්මාණාත්මක සංනිවේදනය කියලා අපිට සරල ලෙස හඳුනා ගන්න පුළුවන්. නිර්මාණාත්මක සංනිවේදනය පිළිබඳ ලොව ප්‍රකට සහ දේශීය විදේශීයව ගොඩනගන ලද විවිධ නිර්මාණාත්මක සංනිවේදනය පිළිබඳ විවිධ අර්ථකථන තියෙනවා. විවිධ මතිමතාන්තර තියෙනවා, විවිධ නිර්වචන තියෙනවා. නමුත් සැකවින් අපි කියනවා නම් නිර්මාණශීලීත්වයේ භාවිතා කරමින් යමක් සංනිවේදනය කිරීම නිර්මාණාත්මක සංනිවේදනය කියලා අපිට දකින්න පුළුවන්. එමනම් මොනවද මේ නිර්මාණාත්මක සංනිවේදනයේ නිර්මාණාත්මක කොටස් මොනවද කියන එක
අපි ඉදිරියට හඳුනා ගමු. ඒ වගේම නිර්මාණශීලීත්වයන් යමක් නිර්මාණය කිරීම සඳහා පරිකල්පනය හෝ මුල් අදහස් භාවිතා කිරීම කියලා ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම භාෂාව පුවත්පතේ ප්‍රධාන අංගය වන අතර පුවත්පතේ ලිපිවල නිර්මාණශීලීත්වය සහ සංනිවේදන ශක්තියතාව ඉස්මතු වන්නේ භාෂාව මත කියලා යම් මතයක් තියෙනවා. ඇත්තටම පුවත්පතේ විවිධ ප්‍රභේද තියෙනවා. ඔබ මේ පහලෙන් දකින්නේ ප්‍රවෘත්ති, සිරස්තල, කතුවැකි, තීරුලිපි, කාටුන්, ඡායාරූප, ග්‍රැෆික් නිර්මාණ මේ යම් අංග. නමුත් පුවත්පත විශේෂයෙන්ම මුල් වෙන්නේ භාෂා මාධ්‍ය. දැන් අපි දකිනවා රූපවාහිනිය නම් රූප මාධ්‍ය සහ ශබ්ද මාධ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ගලා යන මාධ්‍යයක්. අපි දකිනවා ගුවන්විදුලි මාධ්‍ය නම් එය ශබ්දයට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කරන මාධ්‍යයක් තමයි ගුවන්විදුලි මාධ්‍ය කියන්නේ. නමුත් අද වන විට යම් වෙන ප්‍රවණතා තියෙනවා. ගුවන්විදුලි මාධ්‍යයත් අපි දැකලා තියෙනවා අද වර්තමානයේ වෙන විට රූප මාධ්‍යයට ඇවිල්ලා යම් YouTube නාලිකා හරහා ගුවන්විදුලි වැඩසටහන් උනත් අර අපි මුලින් හඬ පදනම් කරගෙන ගුවන්විදුලි මාධ්‍ය ආරම්භ වුණත් අද ගුවන්විදුලි මාධ්‍යයට පවා සිද්ධ වෙලා තියෙනවා දෘශ්‍ය මාධ්‍යයටත් ඇවිල්ලා දෘශ්‍ය මාධ්‍ය හා සංකලනය වීමෙන් තමන්ගේ sannivedanayන් ඉදිරිපත් කරන්න. ඒ වගේම පුවත්පතේ වැදගත්ම අංගය තමයි භාෂාව. විවිධ භාෂා භාවිතයන්, විවිධ භාෂා සම්ප්‍රදායන්, විවිධ භාෂා ගුරුකුලයන්, විවිධ භාෂා ශෛලීන්, උපක්‍රම සහ ක්‍රමෝපායන් අනුව තමයි පුවත්පතේ යම් කොටස් ලියවෙන්නේ. අපි දකිනවා පුවත්පතේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒ විවිධ ප්‍රභේදවලදී මේ පුවත්පත භාවිතා කරන විවිධ භාෂා ක්‍රමවේදයන් තියෙනවා. භාෂා ශෛලීන් තියෙනවා. ඉතිහාසයේ ගත්තාම අර මම කලින් සඳහන් කරපුවා මම කලින් ඉදිරිපත් කරපු පුවත්පත්වල විශේෂයෙන්ම අදට වඩා එකල භාෂාව පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරා. මට මතකයි අපි පොඩි කාලේදී අපි පාසල් යන කාලේදී අපිට කියන දෙයක් තමයි නිවැරදිව සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනේ නම් දිනමින පුවත්පත කියවන්න කියලා කියනවා. මම යම් පුවත්පතක් ප්‍රවර්ධනය කරනව නෙමෙයි. ඒ වගේම නිවැරදිව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න ඕන නම් කෙනෙකුට ඩේලි නිවුස් පුවත්පත කියවන්න කියලා කියනවා. ඒ නිසා ඒ පුවත්පත් එකල ඉඳලම උත්සාහ කරා නිවැරදි බස්වහරක්, නිවැරදි භාෂා භාවිතයක් පවත්වගෙන යමින් තමන්ගේ sannivedana කටයුතු ඉතා ප්‍රබල ලෙස කරගෙන යන්න. ඒ වගේම පුවත්පතේ අංග තමයි ඔබ මේ දකින්නේ ප්‍රවෘත්ති, සිරස්තල, කතුවැකි, තීරුලිපි, කාටුන්, ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ විශේෂාංග සහ වෙනත් කාරණා. අපි ඉදිරියට යමු. මොනවද මේ ප්‍රවෘත්ති කියන්නේ? ප්‍රවෘත්ති සම්බන්ධව අපි විවිධ න්‍යායාත්මකව කතා කරනවා නම් ඒක විෂානුබද්ධ කතා කරනවා නම් ප්‍රවෘත්ති සම්බන්ධ ප්‍රවෘත්තියක සැදුම් ලැබිය යුතු මූලිකාංග, ප්‍රවෘත්තියක අන්තර්ගත යුතු කාරණා, ප්‍රවෘත්තියක් සකස් වී යුත්තේ පුවත්පතක ප්‍රවෘත්තියක් සකස් වී යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක පුවත්පතක හෝ වේවා ඒක ගුවන්විදුලි මාධ්‍යයක හෝ වේවා රූපවාහිනී මාධ්‍යයක විය හැකි. නමුත් අපි ප්‍රවෘත්තිවලදී පුවත්පතක වැඩිම පාඨක ආකර්ෂණය දිනා ගන්න අංශය තමයි ප්‍රවෘත්ති වෙන්නේ. ඒ වගේම කාලීන වශයෙන් වැදගත් සිදුවීමක් කෙටියෙන් සරලව සහ පැහැදිලිව ප්‍රවෘත්ති ඔස්සේ ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. ඒ වගේම පුවත්පතක සුවිශේෂිතම අංගය ප්‍රවෘත්ති බැවින් කෙටි වැකි භාවිතා කරමින් පැහැදිලිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. අපි දකිනවා පුවත්පතකට ප්‍රවෘත්ති ලැබෙන ආකාර කීපයක් තියෙනවා. එකක් පුවත්පතක කටයුතු කරන අපි දන්නවා පුවත්පතක යම් කතුවරයෝ ඉන්නවා. පුවත්පතේ ප්‍රධාන කතුවරයා ඉන්නවා. ඉන්පසුව උපකතුවරයෝ ඉන්නවා. ඊට පස්සේ ප්‍රාදේශීය කතුවරයෝ ඉන්නවා. ඊට අමතරව ප්‍රවෘත්ති කතුවරයෝ ඉන්නවා. විශේෂාංග කතුවරයෝ ඉන්නවා. උපවිශේෂාංග කතුවරයෝ ඉන්නවා. මේ ආකාරයෙන් පුවත්පතක ප්‍රවෘත්ති කතුවරුත් ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය තමයි සමාජයේ එදිනෙදා ක්‍රියාත්මක වෙන වඩා වැදගත්කමින් වටිනා සහ යම් විදියකින් පාඨකීන් වෙත ප්‍රබල බලපෑමක් කර හැකි ප්‍රවෘත්තියක් තමන්ගේ පුවත්පතට අන්තර්ගත කිරීම. ඉතින් පුවත්පතක අපි දන්නවල වාර්තාකරුවන් ඉන්නවා. එහි මාණ්ඩලික වාර්තාකරුවන් ලෙස සැලකන්නේ පුවත්පතේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙලා කටයුතු කරන වාර්තාකරුවන්. පුවත්පතක ප්‍රවෘත්ති ලබා ගැනීමේදී ඔවුන්ගෙනුත් ප්‍රවෘත්ති ලබා ගන්නවා. ඒ හැරුණු කල ඔබ දන්නවා ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නවා. එක් දිස්ත්‍රික්කවලට එක් පළාත් වලට පත් කරන ලද ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුනුත්
ඔවුන්ගෙන තොරතුරු ලබා ගන්න ඔබ දැකලා ඇති පුවත්පත් ඇතුළට යනකොට ප්‍රාදේශීය පුවත්පත් තියෙනවා ප්‍රාදේශීය මේ ප්‍රවෘත්ති ඒවා පළ වෙනවා ඒ නිසා පුවත්පතක මාණ්ඩලික වාර්තාකරුවන් සහ බාහිර පාර්ශ්වයන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් සහ වෙනත් ඒජන්සි වලින් ප්‍රවෘත්ති ඒජන්සි වලින් ලබා ගන්න ප්‍රවෘත්ති තියෙනවා නමුත් මේ හැම එකකින්ම ප්‍රවෘත්තිකර්තෘවරයා උත්සාහ කරන්නේ මේ තමන්ගේ ප්‍රවෘත්තිය කොහොමද නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නේ කොහොමද ඊටාම ආකර්ශනීය විදිහට තමන්ගේ ප්‍රවෘත්තිය තමන්ගේ ශීර්ෂ පාඨ යොදා ගන්නමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ. එතනදී අර උත්සාහ කරනවා මේ අදාළ ප්‍රවෘත්තිය ආකර්ශනීයව සහ නිර්මාණාත්මකව නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න. අපි ඊළඟට යමු සිරස්තල වලට. පුවත්පතේ පළ කරන ලිපි සහ පොත් සඳහා පාඨක ආකර්ෂණය ලබා ගැනීම ඊට යොදන සිරස්තල අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම ශීර්ෂ පාඨ වූ කලී පාඨකයන් නැමැති මසුන් බෑමට යොදා ගන්න ඇමක් වැනියන් මෙන් යම් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ශීර්ෂ පාඨ වූ කලී පාඨකයන් නැමැති මසුන් බෑමට යොදා ගන්න ඇමක් ලෙස සමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව සිරස්තල මගින් පුවත්පතක නිර්මාණාත්මක කාර්යයක් ඉටු කරනවා. පාඨකයන් ඇද බැඳ තබා ගන්න කාර්යභාරයක් කරනවා. ඒ වගේම පුවත්පතේ මුහුණුවරට අලංකාරයක් එක් කරනවා. කතාවේ වැදගත්ම අංශ ප්‍රකාශයට පත් කරනවා. එතකොට සිරස්තල ඔබ දැකලා ඇති නේද? අපි දකිනවා පුවත්පතක් ගත්තට පස්සේ එක් එක් පුවත්පතට අනන්‍යව එක් එක් ආකාරයේ සිරස්තල යොදලා තියෙනවා. සමහර වෙලාවට අපිට ඒ පුවත්පතේ පුවත්පත් නාමය කුමක්ද යන්න කියන එක හරියට අවබෝධ නොවුනත් අපි කියමු මේක වැහිලා තියෙනවා කියලා. ඒ නොවුනත් අපිට සිරස්තලයක් දුටු පමණින් කියන්න පුළුවන් මේ ඒ අහවල් පුවත්පත. මේ ෆොන්ට් එක අපි දැකලා තියෙනවා. මේ විදිහට කලර්ස් යොදන්නේ, මේ විදිහට රාමු කරලා දාන්නේ, මේ විදිහට අකුරු යොදන්නේ ඒ අහවල් පුවත්පත. ඒ නිසා පුවත්පතේ සිරස්තල වලදී ඕන උත්සාහ කරනවා Tamanට ආවේනික රටාවක් පවත්වගෙන යන්න. එතකොට ආවේනික නිර්මාණශීලී රටාවක්, නිර්මාණශීලී භාවිතයක් පවත්වගෙන යන්න උත්සාහ කරනවා යම් ආකර්ෂණීයක් එක්ක. ඒ පාඨකයාගේ ග්‍රාහකයාගේ අවධානය ලබා ගැනීම ඒ ඔස්සේ ඔවුන් නිර්මාණාත්මකව යම් ඒ සංනිවේදනය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒට යම් යම් අනන්‍ය වෙච්ච ඒ පුවත්පතෙන් පුවත්පතට යම් යම් අනන්‍ය වෙච්ච රටාවක් ශෛලියක් තියෙනවා. ඒ නිසා මේ සඳහන් කාරණා මෙන්න මේ කියන කාරණාත් එක්ක පුවත්පතක කර්තෘවරයා උත්සාහ කරනවා තමන්ගේ පුවත්පත පාඨකයන්ගේ වැඩි ආකර්ෂණය ලබා ගැනීම සඳහා කෙසේද තමන්ගේ ශීර්ෂ පාඨ යොදාගන්නේ කියලා. ඔබ දකින්න ඇති මෑත කාලයේදී අපි දැකලා තියෙනවා ඇතැම් පුවත්පත්වල ශීර්ෂ පාඨ පමණයි. විශාල වශයෙන් විශාල ශීර්ෂ පාඨ පුවත්පත ප්‍රදර්ශනය කිරීමේදී අපිට දැක ගන්න ලැබෙනවා ඒ ශීර්ෂ පාඨයේ පමණක් යොදලා ඊට ආකර්ෂණීය පින්තූරයක් යොදලා එහි ප්‍රවෘත්තිය ඊළඟ පිටුවට සම්බන්ධ කරනවා. දෙවෙනි පිටුවට හෝ තුන්වෙනි පිටුවට. ඒ නිසා වැඩි ඉඩක් පුවත්පතේ මුල් පිටුවේ ශීර්ෂ පාඨයක් යොදා ගැනීමෙන් ඒ නිර්මාණශීලීව යොදා ගන්න උත්සාහ කරනවා. එතකොට වර්තමානයේ පුවත්පත් පරිශීලනය කරනවා ඇති අඩුතරමින් වර්තමානයේ පුවත්පත් ගුවන්විදුලියේ රූපවාහිනියෙන් දකින්න ඇති ඔබ ඊපිටපතක් විදිහට දකින්න ඇති එහෙම නැත්නම් මේ කොවිඩ් වසංගත කාලයේ එන්න කලින් මේ සමයේ එන්න කලින් ඔබ යනකොට පුවත්පත් ලෑල්ලේ දකින්න ඇති යම් අවබෝධයක් ඇති ඔබට එක්ක ඔබගේ නිවසට ගන්න ඇති එක්ක ඔබේ විශ්වවිද්‍යාලයට ඔබේ ආයතනයට ඔබේ අසල්වැසියන්ට ගන්න ඇති ඒ නිසා ඔබ දැකලා ඇති ඔබට දැකලා ඇති වර්තමානයේ සිංහල අපි විශ්වාස කරනවා වර්තමානයේ දෛනික පුවත්පත් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යන තුනෙන්ම දෛනික පුවත්පත් 14ක් 16ක් වගේ අතර පරාසයක් තමයි ප්‍රකාශයට පත් වෙන්නේ කීපයක් ඒ නිසා ඔබට අදාළ භාෂාව ඔබ පරිශීලනය කරන භාෂාව යටතේ ඔබ ඒවා ගැන එයින් පුවත්පතක් හෝ දෙකක් හෝ ගැන යම් ඔබට අවබෝධයක් ඇති ඒ නිසා මම උත්සාහ කරා වර්තමානයේ එන ශීර්ෂ පාඨ නොව මීට ප්‍රථම පුවත්පත්වල මීට දශක කීපයකට පෙර පුවත්පත්වල ඉදිරිපත් කරපු නිර්මාණාත්මක ශීර්ෂ පාඨ කීපයක් ඔබ හමුවේ ඉදිරිපත් කරන්න ඔබ දැකලා ඇති දැනටමත් මේක ඔබ නරඹලා ඇති රිය දෙකක් ගැටි එකක් බේරේ මේ පුවත්පත ලංකාදීපේ තමයි පළ වෙලා තිබ්බේ මේත් එක තව ප්‍රවෘත්තියක් තියෙනවා යම් බෝට්ටුවක් බේරේ වැවේ පෙරලිලා එහි සඳහන් වෙනවා ශීර්ෂ පාඨේ 3 දෙනෙක් බේරේ දෙනෙක් බේරේ කියලා දැන් මේකත් ඒ වගේ රිය දෙකක් ගැටි
එකක් බේරේ. ඒ කියන්නේ රිය දෙකක් ගැටිලා එකක් බේරිලා එකක් අනතුරට ලක් වෙලා. මේත් එක්කම සමගාමී යන අර බේරේ වැවේ සිද්ධියේදී බේරේ වැවේ බෝට්ටුවක් ධාවනය කරනවා. ඒ බෝට්ටුව පෙරලෙනවා. 3 දෙනෙක් බෝට්ටුවේ ඇඳෙනවා, දෙන්නේ බේරේ වැටෙනවා. එතකොට එකල ශීර්ෂ පාඨයේ ගියේ දෙන්නෙක් බේරේ දෙන්නෙක් බේරේ. ඒක හරිය නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් තමයි මේ පුවත්පතෙන් අපිට දකින්න ලැබුණේ. ඒ වගේම දෙවෙනි එක ඩඩ්ලිට තුනම නැහැ. කියන්නේ ඩඩ්ලි සේනානායක මැතිතුමා ආසන දෙකක් අහිමි වීමේ ඇත්ත පුවත්පතේ වාර්තා කළේ මෙන්න මේ ආකාරයෙන් තමයි. ඒ වගේම මැතිනි අගමැතිනි සිරිමාව බණ්ඩාරනායක මැතිනි අගමැතිනි බවට පත් වුණාම ඒ ලංකාදීප පුවත්පතේ වාර්තා වුණේ මෙන්න මේ ආකාරයෙන් තමයි මැතිනි අගමැතිනි. බැලු බැල්මට එහි කුමක්ද කියන්නේ කියන එකේ යම් ව්‍යංගාර්ථයක් තියෙනවා. ප්‍රවෘත්තිය කියවගෙන යනකොට යම් අර්ථයක් එනවා. නමුත් ඒ ආකර්ෂණීය බව රඳවා ගැනීමට කතුවරයා උත්සාහ කළා තියෙනවා මැතිනි අගමැති යන ශීර්ෂ පාඨය යොදා ගැනීම. ඒ වගේම තවත් ආකර්ෂණීය මාතෘකාවක් මේ සිරස්තලයක් තමයි සිරිමාවෝගේ මුඛ පුට්ටුවේ කියන ශීර්ෂ පාඨය. සිරිමාව බණ්ඩාරනායක මැතිනියගෙන් ඇසූ ප්‍රශ්නයකට නිරුත්තර වීම නිසා උදේ පුවත්පතේ මේ ආකාරයේ ශීර්ෂ පාඨය නිර්මාණාත්මක සිරස්තලයක් යොදලා තිනවා. මේවා ඇත්තටම හරිම නිර්මාණශීලී. ඒකේ අපහාසයක් නෑ, උපහාසයක් පමණයි තියෙන්නේ. ඒ වගේම යම් ව්‍යංගාර්ථ, යම් ධ්වනිතාර්ථ සහ යම් භාෂා ප්‍රභේද, යම් භාෂා උපක්‍රම, උපමා රූපක මෙන්න මේ ආකාරයෙන් භාෂාව අලංකරන දෑ යොදා ගැනීමෙන් තමයි එකල සිරස්තල යොදාගෙන තිබුණේ. ඒ වගේම සඳ ගමනට එදා මෙරට පුවත්පත් වාර්තා කරපු ආකාරයෙන් මෙන් තියෙන්නේ ඒ කාලේ ලංකාදීප පුවත්පතේ සන්දේ ඇවිදිති අන්දටයයි. මෙන්න මේ නිදර්ශන ගණනාවක් තියෙනවා. අර කාලේ වේලාව කළමනාකරණය කරගන්න නිසා මම කීපයක් විතරක් ඉදිරිපත් කරා. ඊළඟට අපි යන්නේ කතු වැකි සම්බන්ධව. දක්වන්න මට ඔබ දකින්නදී පුවත්පතක් අතට ගත්තට පස්සේ පුවත්පතේ දෙවෙනි පිටුවේ හෝ පළවෙනි පිටුවේ දෙවෙනි පිටුවේ මුල තියෙන මේ පුවත්පතේ මේ මුල පිටුව අපි දකිනවා අර ශීර්ෂයත් එක්ක පුවත්පතේ නාමයත් එක්ක පෙරළුවට පස්සේ අනිත් පිටුව දෙවෙනි පිටුවේ. මේ දෙවෙනි පිටුවේ පැත්තකින් වම් පාස කෙරවල හෝ දෙවෙනි පිටුවේ වම් පාස කෙරවලේ බොහෝ පුවත්පත යොදා ගන්නවා මේ කතු වැකි සඳහා. එකල ප්‍රකට පුවත්පත් පවා තමන්ගේ කතු වැකි යොදාගත්ත මේ ආකාරයෙන් වර්තමානයේ පුවත්පත්වලත් කතු වැකි යොදා ගන්නවා. මේ කතු වැකි මගින් බොහෝ විට කතුවරුන් උත්සාහ කරන්නේ යම් සමාජමය සිද්ධියක් සම්බන්ධව යම් කාලීන සමාජමය වැදගත්කමින් යුතු සමාජමය බලපෑමේ සිද්ධියක් සම්බන්ධව පුවත්පතේ දෘෂ්ටිවාදාත්මක කරුණු අනාවරණය කිරීමයි. ඇතැම් වෙලාවට පුවත්පතේ කතුවරයා මේ කාර්ය කරනවා වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට වෙනත් විද්වතෙකු වෙනත් උගතෙකු මේ විෂය පිළිබඳ යම් ප්‍රාමාණික වියතෙකු මේ කාරණා ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. අපි කියමුකෝ ආර්ථික වේවන කාරණා සම්බන්ධෙදී පුවත්පතේ කතුවරයාට පුළුවන් වෙනත් ඒ සම්බන්ධව විද්වතෙකුගෙන් තමන්ගේ කතු වැකිය සරසන්න. ඕනේ නම් තමන්ට හැකියාවක් තියෙනවා නම් සමාජයේ කුමන හෝ සිද්ධිය අරබය තමන්ට උවත් තමන්ගේ පුවත්පතේ දෘෂ්ටිවාදාත්මක සහ එහි සංකල්පමය කාරණා තමන්ගේ පුවත්පතේ මතවාදයේ මේ සිද්ධිය සම්බන්ධ මොකක්ද කියන එක නිදසුන් ඇසුරෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි කටයුතු සඳහා තමයි මේ පුවත්පතේ කතු වැකිය භාවිත කරලා තියෙන්නේ. පුවත්පතේ දෘෂ්ටිවාදය අනාවරණය කරන ප්‍රධානම අංගය තමයි පුවත්පතේ කතු වැකිය වෙන්නේ. මම කලින් ආකාරයක සඳහන් කරපු ආකාරයෙන් එක ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු හෝ වෙනත් ප්‍රධාන කතුවරයා හෝ මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මම උදාහරණයක් ඔබට ඉදිරිපත් කරලා තිනවා. ලක්මිනි පහන පුවත්පතේ කුමාරතුංග මුනිදාසයන් ලියපු කතු වැකියක් එකල මේ එළ භාෂාවේ පුරෝගාමියා කුමාරතුංග මුනිදාසයන් ඔහු නිතරම එතුමා යොදාගත්ත මේ ඇකාරේ කියන භාෂාවේ විශේෂ කාරණේ ඇකාරේ කියන එක මට වේලාවක් නැහැ මේ සම්පූර්ණයෙන්ම කියවන්න. ඔබට යම් කොටසක් හෝ මං කියවන්නම්. මෙහි සිතෙහි මහත් දුකකින් කියයි යුද්ධක් වෙයි. එනම් උගතුන් යැයි සිටිය යැ යුත්ත නුදු ඊතා මහත් නොසලකිල්ලෙන් ලිපි සපයන බවයි. දැන දැන මේ වරද කරන්නෝ ඔවුන්ගේ වැරදි ඉවසීම ලෝකයාගේ යුතුයකම කොට
සිතන්නෝද මෙන්න මේ ආකාරයෙන් අර එකාරයේ ඉස්මතු වෙන ආකාරයෙන් මේ කල පැවති භාෂාවේ යම් ප්‍රවණතා පිළිබඳව එතුමා සිය ලක්මිනි පහන පුවත්පතේ කතුවැකියේ මේ ආකාරයෙන් තමයි එතුමාගේ ලිපිය ඉදිරිපත් කරේ. එහි කොටසක් තමයි මම අද ඉදිරිපත් කරේ. ඊළඟට පුවත්පතේ ඊළඟ එක් ප්‍රබෝධයක් තමයි තීරු ලිපි. ඔබ දැකලා ඇති වර්තමානයේ පුවත්පත්වල තීරු ලිපි අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මේ තීරු ලිපි වෙනස් අර කතුවැකි වලින් යම් ප්‍රමාණයකට යම් වෙනස් ප්‍රභේදයක් මේක. මේකෙදී විවිධ භාෂා ශෛලීන් උපයෝගී කරගනිමින් මේ තීරු ලිපි යොදා ගන්නවා. ඒ වගේම එකල යම් අතයක් තියෙනවා. මේ තීරු ලිපි අද වගේ නෙමෙයි එකල අර මැනුවල් තමයි අතින් තමයි පුවත්පත මුද්‍රණය කිරීමේ කටයුතු සිද්ධ කරේ. අද වගේ අර උස්තල මුද්‍රණ ක්‍රමය අපි කියනවා ඔෆ්සෙට් මුද්‍රණ ක්‍රමය අද වගේ නැහැ. අද ඒ තවත් දියුණු වෙලා ඩිජිටල් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නමුත් අර පුවත්පතක ඉතුරු වෙච්ච ඉඩ කොටස් පිරවීමට මේ තීරු ලිපි යොදාගත්තා කියලා යම් අයගේ අදහස් මති මතාන්තර තියෙනවා. නමුත් අද වන විට ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් ලේඛකින් වෙන වෙනත් විවිධ ශේෂ්ත්‍රවල නියැලෙන්න පූර්ණකාරීනෝ අර්ධකාරීනෝ තීරු ලිපි රචකයෝ ලෙස කටයුතු කරනවා. ඔබ දැකලා ඇති බොහෝ පුවත්පත්වල ඒ පුවත්පතට පුවත්පතෙහි යම් තීරුවක් යම් කිසි විද්වතෙක් යම් කිසි කලාකරුවෙක් යම් කිසි ඒ පිළිබඳ ප්‍රාමාණික අත්දැකීමක් සහ දැනුමක් ඇති වියතෙක් ඒ තීරුව වෙන් කරගෙන ඒ තීරුව යටතේ තමන්ගේ මතවාදය ඒක දේශපාලනික වෙන්න පුළුවන් ඒක ආර්ථිකමය වෙන්න පුළුවන් ඒක සංස්කෘතිකමය වෙන්න පුළුවන් ඒක යම් පාරිසරික වෙන්න පුළුවන් කාලීනව සමාජය තුළ ඉස්මතු වෙන යම් ප්‍රවණතා සංකල්ප මතිමතාන්තර වෙන අර්බුද තමන්ගේ නිර්මාණශීලීත්වය භාවිතා කරමින් අර තීරුවකට ගෙනෙනවා. මේ පුවත්පතේ කතෘවරයාගේ මූලිකත්වයෙන් කරන්නත් පුළුවන් කතෘවරයා නම් කරන කෙනෙක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුවත්පතේ පිට කෙනෙක් එහෙම ඉඳලා ලියන්නත් පුළුවන්. තීරු ලිපි ඒ ආකාරයෙන් තමයි පුවත්පතකට යොදා ගැනීම සිද්ධ කරේ. ඒ ආකාරයෙන් ජනප්‍රිය තීරු රචනා කීපයක් මේවා ප්‍රකට පුවත්පත් කතෘවරුන්ගේ තීරු රචනා වගතුග ලංකාදීප පුවත්පතේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඒ වගේම සීයාගේ කෝලම ප්‍රයිගම් රාල මේවා වර්තමානයේ ක්‍රියාත්මක වන පුවත්පත්වල දකින්න ලෑ. මම කියන්නේ මේක දශක කීපයකට කලින් ක්‍රියාත්මක වුණු පුවත්පත් සීයාගේ කෝලම රයිගම් රාල උපුස්සා දයාසේන ගුණසේන මහත්මයාගේ තීරු රචනාව. ඒ වගේම හැල් ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එතුමා සිංහල ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත් කලාව ප්‍රගුණ කරපු පුවත්පත් ඉංග්‍රීසි භාෂාවෙන් පවා තමන්ගේ පුවත්පත් කලාව ප්‍රගුණ කරපු විද්වතෙක්. ඒ වගේම රංචාගොඩ ළමයා ඇත පුවත්පත සිරිලාල් කොඩිකාර මහත්මයා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබට පේනවා ඇති මානිගේ තේරුව සුන්දර නිහතමානීද මෙල් මහත්මයා ලියපු මානික තීරුව නම් ඔබ දැකලා ඇති. මම හිතන්නේ මේට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ පිරිසක් දැන් දශක 3කට මෙහා ඉපදුණු පිරිස. ඒ නිසා ඒ අය දන්නවත් ඇති කියලා මම හිතනවා මේ මානික තීරුවේ සුන්දර නිහතමානීද මෙල් මහත්මයාගේ මේ මානික තීරුව කියවලත් ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ආකාරයෙන් තමයි පුවත්පතක තීරු ලිපි කියන නිර්මාණාත්මක ප්‍රවේද අපිට විග්‍රහ කරන්න වෙන්නේ. ඒ වගේම වගතුග ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ ඡායාරූපයක් සහ එතුමා ලියන ලද එතුමාගේ අත්අකුරු තමයි මේ පසුබිමේ ඔබට පේන්නේ. කාටුන් පුවත්පතක ඉතා ආකර්ශනීය සහ නිර්මාණාත්මක අංගයක් තමයි මේ කාටුනේ. ඇතැමුන් පවසනවා පුවත්පතක් අතර ගත්තට පස්සේ පුවත්පතේ ශීර්ෂ පාඨය කියවලා මුල් පිටුවේ තියෙන කාරණා ටික ඉන්පසුව පුවත්පතේ කාටුන් තියෙන පිටුවට වේගෙන් පෙරලලා පුවත්පතේ කාටුන් මොනවද කියලා බලනවා කියලා. ඒ තරම් කාටුන් ආකර්ශනීයයි. ඔබ දකිනවා ඇති අපි බොහෝ අවස්ථාවලදී අපි ගෙදරට පුවත්පතක් ගත්තාම එහි අතිරේකයක් තියෙනවා. අපි ඒකට කියනවා මේ ටැබ්ලොයිඩ් එක කියලා. නේද? ඒක හැම
පුවත්පතකම සතියන්ත හැම පුවත්පතකම පුවයි පුවත්පතට අනන්‍ය වෙච්ච අතිරේකයක් තියෙනවා. ඉතින් ඒ පුවත්පතක් ගත්තාට පස්සේ පුවත්පතේ මුල් ප්‍රවෘත්ති සහ මුල් පිටු ටික මුල් ප්‍රධාන පුවත්පත් අපි වැඩිහිටියන් භාවිතා කරනවා. ඊට පස්සේ පුවත්පතේ අතිරේකයේ අපේ තරුණ කණ්ඩායම් කාන්තා පාර්ශවයේ තරුණ පිරිස එක පරිශීලනය කරනවා. යම් යම් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නන් තව ලුහුඩු දැන්වීම සහ ඒ ආශ්‍රිත දේවල් බලනවා. එන්න මේ ආකාරයෙන් තමයි අපේ තරුණ දරුවෝ ක්‍රීඩා කොටස කියවනවා. යම් ආකාරයක එහි තියෙනවා නම් ආගමික කාරණා ඇතුළත් කරපු අපි වැඩිහිටියන් අපේ ආච්චි අම්මලා සීයලා ඒ ආගමික කාරණා පරිශීලනය කරනවා. මේ ආකාරයෙන් Tamanට පුවත්පත අතර ගත්ත ගමන් විශේෂයෙන්ම Taman වැඩි ලැබියාවක් දක්වන කොටසට අපේ නිතගෙන් ඇස යනවා. ඒ නිසා මේ බොහෝ පිරිස් කියන කතාවක් තමයි පුවත්පතේ මුල් පිටුව කියවුවට පස්සේ අපි වේගෙන් පියවල බලනවා අද කාටුන් එක මොකද්ද තියෙන්නේ කියලා. සමහර වෙලාවට මුල් පිටුව කියවලා කාටුන් එක කියවලා පුවත්පතේ අන්තර්ගතය ඇතුළේ තියෙනවත් නොකියන අවස්ථා තියෙනවා කියලා. ඒ තරම් නිර්මාණශීලී අංගයක් තමයි මේ කාටුන්. කාටුන් මගින් කියන අදහස බැලු බැලමට විවිධාකාරය වෙන්න පුළුවන්. එක් පුද්ගලයේ ඒ දරන අදහස ඒ කාටුන් වල කියවෙන චිත්‍ර රටා, ඒ කාටුන් වලින් කියවෙන ව්‍යංගාර්ථ, ඒ කාටුන් මගින් කියවෙන රූප, රේඛා, හැඩතල මේ මගින් අපි 5 දෙනෙක් ගත්තොත් 5 දෙනාට මති මතාන්තර 5ක් වෙන්න පුළුවන්. අපි දේශපාලනික අදහස් 5 විදියකට දරන කෙනෙක් නම් ඒ 5 දෙනා මේක විවිධ විදියට කියව ගන්න පුළුවන්. ඒ තමන්ගේ මතවාදී කියව ගන්න පුළුවන්. සමහර අවස්ථා පොදුවේ එක දකින අපි පොදුවේ රස විඳින එක අදහසක් නිශ්චිතව අපිට ඒකෙන් පිළිබිඹු වෙන්නත් පුළුවන්. ඒ නිසා කාටුන් පුවත්පතක ඉතාම ආකර්ශනීය සහ සිත ඇද ගන්නා සුළු කොටසක් විදියට අපිට දකින්න පුළුවන්. ඔබ මේ දකින්නේ join or die කියන කාටුන් එක. මේක තමයි ලෝකේ පළවෙනි කාටුන් එක ලෙස යම් පිළිගැනීමක් යම් මතවාදයක් ගොඩනගලා තියෙන්නේ. ලෝක ප්‍රථම පුවත්පත් කාටුනේ ලෙස මේක පෙන්සිල්වේනියා ගැසට් පත්‍රයේ 1754 මැයි 9 වෙනිදා තමයි මේක පළ වෙලා කියලා සඳහන් වෙන්නේ. යම් යම් මේ පිළිබඳ යම් යම් කරුණු දක්වන යම් යම් අදහස් දක්වන අය කියනවා එකල ඇමරිකාවත් මහ බ්‍රිතාන්‍යයට යටත්ව පැවති රජයක් නිසා ඔය නයාගේ රූපයෙන් මේ සර්පයගේ රූපයෙන් එකල එහි පැවති ප්‍රාන්තයන් වෙන්වෙන් වශයෙන් දක්වලා තියෙනවා. එහි වෙන්ව සිටිනවාද එක්ව සිටිනවාද යන්න පිළිබඳව තමයි මෙම කාටුනෙන් මේ අනාවරණය වෙන්නේ කියලා. ඇතමුන් කියනවා මේක වෙන්ව සිටිනවා නම් බොහොම ස්වාධීනයි. එක්කුණොත් ගොඩ නැගෙන්නේ සර්පෙක්, ඒ කියන්නේ වෙනත් අහිතකර බලවේගයක් යනුවෙන් ඇතැම් අයගේ යම් යම් මතිමතාන්තර අදහස් දැක්වලා තියෙනවා. ඒ වගේ මේ දකුණු පස තියෙන්නේ ගංගාතුර සමයේ ආධාර බෙදා දීම සමාජ මාධ්‍ය යොදා ගනිමින් සමාජ මාධ්‍යයක සංකේතයක් යොදා ගනිමින් ගංගාතුර සමයේ ආධාර බෙදා දීම සම්බන්ධව පළ කරන ලද කාටුනයක්. එක්තරා උදාහරණ එක සිදුවීමක පමණක් උදාහරණ ගත්ත අපිට කාල වේලාව කළමනාකරණය කරන්න ඕන නිසා මේ ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණ අතරම පුවත්පතක ඉතාම වැදගත් අංගයක් තමයි පුරාණයේ තිබ්බ කලින් තිබ්බ පුවත්පත් වලට වඩා අද වන විට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. සහ අනෙකුත් මාධ්‍යයන් සමග පුවත්පතට කරට කර තරඟ කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා විවිධ උපක්‍රම විවිධ ක්‍රමෝපායන් යොදන්න වෙලා තිනවා තමන්ගේ පුවත්පත ආකර්ශනීයව පාඨකයා අතරට කේන්ද්‍රගත කිරීමට. ඒ නිසා පුවත්පත් වල සිද්ධ වෙලා තියෙනවා හැකි උපරිම අයුරින් පුවත්පතේ අර ප්‍රවෘත්ති සහ පැහැදිලි කරපු අනෙකුත් අංග අතරේ ග්‍රැෆික් නිර්මාණ යොදා ගනිමින් ඡායාරූප යොදා ගනිමින් තමන්ගේ පුවත්පත ප්‍රක්ෂේපණය කිරීමට මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව පුවත්පත් 3ක ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණ යොදාගෙන තියෙන ආකාරය ඔබ දකිනවා ඇති. දකුණු පස සිංහල පුවත්පතේ රතු අකුරෙන් ඉතා ආකර්ශනීය විදියට රතු පාට ලොකු අකුරෙන් ඉතා ආකර්ශනීය විදියට ඒ යොදාගෙන තියෙන. ඒ වගේම විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් යොදාගෙන තියෙනවා පාඨකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා. ඒ තුනෙන් එකක වගේ ප්‍රමාණයක් අර මම කලින් කිව්ව කාරණේමයි විශාල වශයෙන්
අකුරු යොදා ගනිමින් විශාල වශයෙන් ඡායාරූප යොදා ගනිමින් ඊටාම ආකර්ශනීයව එය ප්‍රක්ෂේපණය කිරීමට උත්සාහ කරලා තියෙනවා. දකුණු පස පුවත්පතෙත් ඒ ආකාරයෙන්ම යොදාගෙන තියෙනවා. ඔවුන් උත්සාහ කරලා තියෙන වෙනත් ආකාරයක වර්ණ රටා යොදා ගැනීම සිදු කිරීමට. ඒ භාෂා මාධ්‍ය ගත්තත් ඔබට පේනවා ඇති දකුණු පස සිංහල භාෂා මාධ්‍යයෙන් රතු කළු පසුබිමක රතු යොදාගෙන තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයේදී බොහෝ වෙලට යොදාගෙන තියෙන්නේ සුදු සහ කළු වර්ණය. ඒ යම් ඉලක්කගත කණ්ඩායම් වල අපි කියන ඒ සංජානනමය කාරණා කියලා කියන උන්ට sannivedanaya වෙන කාරණා සහ අපි දන්නවා අර මනෝවිද්‍යාත්මකව එක් වර්ණයන් වලට යම් නිශ්චිත අරුත් තියෙනවා. රතු වර්ණයට යම් අර්ථයක්, කොළ වර්ණයට යම් අර්ථයක්, කහ වර්ණයට යම් අර්ථයක්. දැන් පුවත්පත් නිර්මාණශීලීන් පවා එවැනි දේවල් පිළිබඳව යම් අවධානයක් යොදක්වනවා කියලා අපිට මෙවැනි දේවල් පරිශීලනය කරනකොට අදහසක් ගන්න පුළුවන්. මේ පුවත්පතේ ග්‍රැෆික් නිර්මාණ කිහිපයක් කොවිඩ් වසංගත සමයේ එක්තරා ඉංග්‍රීසි පුවත්පතක ඔවුන්ගේ ග්‍රැෆික් නිර්මාණ යොදාගෙන තියෙන ආකාරය අර මම කලින් සඳහන් කරේ පුවත්පතක ග්‍රැෆික් නිර්මාණ සහ ඡායාරූප යොදාගෙන කොහොමද පුවත්පත ආකර්ෂණය කරන්නේ, කොහොමද එය පාඨකයාට ඉතා ප්‍රබල හැඟීමක් දනවන ආකාරයෙන් සමීප කරවන්නේ කියන කාරණාව මේ ග්‍රැෆික් නිර්මාණත් ඒ ආකාරයෙන් විවිධ උපක්‍රම සහ විවිධ නිර්මාණශීලී අංගයන් එකතු කරනවා පුවත්පතක් ග්‍රාහකයන් වෙත ලං කර ගැනීමට. මේ ආකාරයේ ග්‍රැෆික් නිර්මාණ අපි දකිනවා පුවත්පතේ අපේ මුල් පිටුව දැක්කහම අපිට දකින්න ලැබෙන්නේ පුවත්පතක ප්‍රවෘත්ති. එය මුල් පිටුවක සමහර වෙලාවට අපිට ප්‍රවෘත්ති 10ක් 15ක් ඊට වඩා 20ක් 30ක් වෙන ආකාරයෙන් කෙටියෙන් සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ එය ඊළඟ දෙවෙනි පිටුවට හෝ තුන්වෙනි පිටුවට ගොස් තියෙනවා. ඊතුරු යම් ඊළඟ ප්‍රවෘත්ති ඒ කොටස පැහැදිලි කිරීම පමණක්. ඒ ප්‍රවෘත්තියේ මූලික කරුණු වෙච්ච සිදුවීම පැහැදිලි කරන්න විතරක් එය ඊළඟ පිටුවට හෝ තවත් පිටු කීපයකට ගොස් තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔබ දකින්න ඇති පිටුවේ අභ්‍යන්තරයට යනකොට පුවත්පතේ අභ්‍යන්තරයට යනකොට අර අපි සතියකට කලින් හෝ පෙර දින හෝ ප්‍රවෘත්තියක් විදිහට දැක්ක පුවත විශේෂාංග ලිපියක් විදිහට විස්තරාත්මකව ඉතා ප්‍රසංගිකව ඉතා මේ සිත්අද ගන්නා සුළු ආකාරයෙන් තවත් විස්තරාත්මකව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. අපි උඩාවට ප්‍රවෘත්තියක් විදිහට දැක්ක සිද්ධිය අපි ඇතුල් පිටුවට යනකොට විස්තරාත්මකව ඉතා ගවේෂණාත්මකව පළ කරලා තියෙනවා. මේ විශේෂාංග ලිපි කියන්නේ ඉතා පුවත්පතක වැදගත්ම කොටසක් තමයි. විශේෂාංග ඒ වෙනුවෙන් විශේෂාංග කර්තෘවරුත් ඉන්නවා. ඒ වෙනුවෙන් විශේෂාංග ලේඛකයොත් ඉන්නවා. දැන් අපි දකින අපි පරිශීලනය කරන අපි අර අතිරේකය අපි කියව අර ටැබ්ලොයිඩ් එක වැටෙන්නේ ඒ විශේෂාංග ගණයට තමයි. එතකොට මේ විශේෂාංග ඇතුළේ විවිධ ප්‍රභේද තියෙනවා. සංස්කෘතික විශේෂාංග වෙන්න පුළුවන්. යම් අපි කියන අවුරුදු සම්බන්ධව ලියවෙන ඒවා, නත්තල් සම්බන්ධව, දීපාවලි උත්සව සම්බන්ධව වෙන සංස්කෘතික කාරණා සම්බන්ධව ලියවෙන ඒවා සංස්කෘතිකමය විශේෂාංග විදිහට අපිට ප්‍රභේද කරන්න පුළුවන්. ඒ වගේම යම් පුද්ගලයෙක් සම්බන්ධව ලියන ඒවා අපිට අපදානාත්මක විශේෂාංග කියන්නේ පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන විශේෂිත සමාජීය වශයෙන් යම් බලපෑමක් කරපු පුද්ගලයෙක් සම්බන්ධව ප්‍රකට පුද්ගලයෙක් සම්බන්ධව කලාකරුවෙක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට කියනවා අපි අපදානාත්මක විශේෂාංග. ඊට පස්සේ මේ ආකාරයෙන් අපදානාත්මක, පරිසර, සංස්කෘතික, ආගමික මෙන්න මේ ආකාරයෙන් විශේෂාංග රචනා ලියවෙන්න පුළුවන්. එතකොට පුවත්පතේ කර්තෘවරයා තීරණය කරනවා, එහි උපකර්තෘවරුන් තීරණය කරනවා යම් සිද්ධියක් ප්‍රවෘත්තියක් වේවා එය විශේෂාංගයක් බවට පත් වෙන්නත් පුළුවන්. ප්‍රවෘත්තියක් නොවුනත් ඇතැම් ප්‍රවෘත්තියක් නොවන වැදගත් කරුණු ජනතාවට අනාවරණය කළ යුතු වැදගත් කරුණු විස්තරාත්මකව විශේෂාංග ලිපියක් විදිහට පළ කළ යුතුයි කියන කාරණාව. මේ දැක්වෙන්නේ අධ්‍යාත්මික නායකයෙකු වන දලයි ලාමා ස්වාමින් වහන්සේගේ විශේෂාංගයක්. අර මම කිව්ව අපදානාත්මක විශේෂාංගයට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ අටින් දකින්න සිංහල අලුත් අවුරුද්දට සහල් හිඟයක් ඇති කිරීමේ උත්සාහයක්.
මේ වෙනත් ආකාරයක අපිට ගවේෂණාත්මක විශේෂාංගයක් විදිහට මේක වර්ග කරන්න පුළුවන්. ඒ වගේම 1898 දී කප්පිල වස්තු සර්වඥ ධාතුන් ලංකාවට වැඩම කළේ තිබයි. මේක වෙන ආගමික ප්‍රභේද යටතේ කරන විශේෂාංගයක් වෙන්න පුළුවන්. මේ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් විදිහට නොතිබුණා. එහි වැදගත්කම සලකලා විශේෂාංග විස්තර ලිපියක් විදිහට පළ කරන්න පුළුවන්. එතකොට යම් සිදුවීමක් සම්බන්ධව යම් ප්‍රවෘත්තියක් සම්බන්ධව විශේෂ කරුණු අනාවරණය කරමින් එහි ඒ පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් ජනතාවගේ පාඨකයන්ගේ වැදගත්කම සලකලා විස්තරාත්මකව එලි කරන පුවත්පතේ වැඩි ඉඩක් වෙන් කරන ඒවා තමයි අපි විශේෂාංග ලෙස සැකවින් හිතියෙන් හඳුනා ගන්න වෙන්නේ. වෙනද දැනීම මේකත් දකින්න පුවත්පතක නිර්මාණශීලී ඒක යම් වාණිජමය අරමුණෙන් පවත්වාගෙන යන බව සැබෑව. නමුත් නිර්මාණශීලීව අපිට පුවත්පතක වෙළඳ දැන්වීම යොදා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ පුවත්පතක මීට ප්‍රථම දශක කීපයකට පෙර මම හිතන්නේ වසර 70ක් 80කට පෙර පුවත්පතක පළ වෙච්ච දැන්වීම ඔබ මෙවැනි දැන්වීම ඔබ වැඩි පරිශීලනය නොකර ඇති නිසා මම හිතුවා අපි දැන් වර්තමාන යන පුවත්පත්වල දැන්වීම නම් අපි දකිනවා. ඒ සමාජ මාධ්‍යයේ පුවත්පතක හෝ මුද්‍රිත පුවත්පතක හෝ කිසියම් ආකාරයෙන් දකින්න. නමුත් මෙවැනි දැන්වීම අපි දැකලා නැහැ. මෙවැනි ඒ කියන්නේ යම් මුදලක් ගෙවා තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ සේවාව හෝ ප්‍රවර්ධනය කිරීම සඳහා පළ කරන ඒවා තමයි මේ දැන්වීම ලෙස අපි හඳුන්වන්නේ. ඇතැම් විට මේ දැන්වීමක් විදියට මේ ආකාරයෙන් නිශ්චිත කොටුවක මුදල් ගෙවලා පළ කරන මේ දැන්වීම වලටත් අපි දැන්වීම කියනවා. ඒ වගේම සමහර ඒවා තියෙනවා දැන්වීම සහ ඊට අදාළව යම් පුවත්පත් වාර්තාවක් එක්ක. ඔබ දැක ඇති සමහර වෙලාවට කලා ශිල්පියෙක් හෝ නිරූපණ ශිල්පියෙක් හෝ මෝස්තර නිරූපණ ශිල්පියෙක් හෝ සම්මුඛ සාකච්ඡාවක් යම් පුවත්පතක ඉදිරිපත් කරනවා තවත් වෙළඳ නාමයක් යටතේ. එයත් දැන්වීමක්. එහිදී උත්සාහ කළ තින් අර පුවත්පතේ අන්තර්ගතයත් එක්ක සම්බන්ධ වෙමින් ඒ විශේෂාංග ලේඛනයකට බද්ධ වෙමින් විශේෂාංග ලිපියක් ලෙස දැන්වීමක් ක්‍රියාත්මක වීම. මේ ඔබ දකින්නේ ඍජුව ඉදිරිපත් කරන දැන්වීම. ඒ නිසා දැන්වීම ඒ විදිහට අපිට හඳුනා ගන්නත් පුළුවන්. මේ මම සඳහන් කරපු ආකාරي පැරණි දැන්වීම් කීපයක්. පුවත්පතක සමාජ වගකීම. ඊළඟ වැදගත්ම කොටස තමයි පුවත්පතක සමාජ වගකීම කියන එක කුමක්ද කියන එක අවබෝධ කර ගැනීම. අපි දන්නවා පුවත්පත විතරක් නෙමෙයි ඕනෑම මාධ්‍යයකට යම් සමාජමය වගකීමක් තියෙනවා. දැන් මෙතනදී අපි හඳුන්වලා තියෙන සමාජ වගකීම යනු හැසිරීම සහ ක්‍රියාවන් මගින් සමාජයට අයහපතක් නොවන බවට වග බලා ගැනීමයි. ඒ වගේම රූපවාහිනිය හා ගුවන්විදුලි ආදී අනෙකුත් සියලු ජනමාධ්‍යයන් මෙන් පුවත්පතද ක්‍රියාත්මක වීමේදී සමාජ වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව පුවත්පත සමාජ වගකීම ඇති කිරීම සඳහා මෙහෙවන විවිධ මාර්ගෝපදේශ මෙන්ම ආයතන දැත. අපි දන්නවා ඕනෑම මාධ්‍යයකට යම් සමාජමය වගකීමක් තියෙනවා. පුවත්පතක් විදියට පුවත්පත පවත්වාගෙන යාමේදී පුවත්පතට යම් සමාජ වගකීමක් තියෙනවා. එහි කටයුතු කරන කර්තෘතුමා උපකර්තෘවරු සහ අනෙකුත් ජනමාධ්‍යවේදීන් දක්වා ඔවුන්ට යම් වගකීමක් තියෙනවා. අපි කියමුකෝ විද්‍යුත් නාලිකාවක් ගත්තත් ගුවන්විදුලි හෝ වේවා රූපවාහිනිය හෝ වේවා එය පවත්වාගෙන යන හිමිකාරීත්වයට එහි ප්‍රකාශකයෙකුට එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නාට එහි වැඩසටහන් නිෂ්පාදකයන්ට ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට යම් සමාජමය වගකීමක් තියෙනවා. පුවත්පතට තියෙනවා, නාලිකාවට තියෙනවා, මාධ්‍යවේදීන්ටත් තියෙනවා. එහි හිමිකරුවන්ටත් තියෙනවා යම් සමාජ වගකීමක්. ඒ වගේම පුවත්පතට යම් සමාජමය වගකීමක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සංදේශ පුවත්පතට මුදා හැරීමේදී ජනමාධ්‍යවේදියාට ඔහු සතු නිදහස සහ ඔහු ජනමාධ්‍ය නිදහස වගේම ඔහු ඉදිරිපත් කරන සංදේශයේ සමාජ වගකීම වෙනුවෙන් ඔහුට යම් වගකීමක් තියෙනවා. ඒ නිසා අනෙකුත් මාධ්‍යයන්ට සේම පුවත්පතක කර්තෘවරුන්ටත් සහ පුවත්පත් කලාවේදියාටත් යම් සමාජමය වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි සමාජමය වගකීම සහ පුවත්පත් කලාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි පුවත්පත් මණ්ඩලය සම්බන්ධ වෙන්නේ.
හරි. අපි දැන් මුල් අවස්ථාවේදී මුල් අධිරේදී කතා කරා පුවත්පත් ඉතිහාසය සහ එහි නිර්මාණාත්මක භාවිතයන්. එහි යම් යම් අංගයන් පිළිබඳව යම් අපි කෙටියෙන් සාකච්ඡා කරමින් ආවා. තීරු ලිපි, විතර කතු වැකි, ශීර්ෂ පාඨ, කාටුන්, ඊට අපි කලින් කතා කරා පුවත්පත් කලාවේ ඉතිහාසය. මේ සම්බන්ධව අපිට ඕනේ නම් මිනිත්තු කිහිපයක් ගත කරන්න පුළුවන් මේ පුවත්පතේ සමාජමය වගකීමට යන්න කලින්. මට නිශ්චිත අවබෝධයක් නැහැ වැඩසටහන ඉදිරියට ගලාගෙන යන ආකාරය සම්බන්ධව අපි දීර්ඝ ලෙස යනවාද? කවුරුන් හෝ මේ සම්බන්ධීකරණ කෙනෙකු සර් අපි දිගටම කරන් ගිහිල්ලා අවස්ථාව දෙමු ප්‍රශ්න අහන්න. එහෙනම් හොඳයි කියලා හිතනවා. හරි. එතකොට දැන් පුවත්පතේ සමාජමය වගකීම කාරණාවට තමයි අපි සම්බන්ධ වෙන්නේ. එහිදී පුවත්පතේ සමාජමය දැන් අපි පුවත්පත සම්බන්ධව අර මම කලින් සඳහන් කරපු ආකාරයට අපි නිර්මාණාත්මක කොටස අපි සාකච්ඡා කළා. නමුත් අද වෙන විට අපි වඩා වැදගත් කොටසක් ලෙස සැලකිය යුතු පුවත්පත විතරක් නෙමෙයි සෙසු මාධ්‍යයන්හිත් මේ සමාජමය වගකීම සම්බන්ධව. ඒ අනුව පුවත්පත් මාධ්‍යයේදී ඒ වගකීම පුවත්පත් කර්තෘවරයා හෝ පුවත්පත් ආයතනයෙන් යම් ආකාරයක ඉටු නොවන අවස්ථාවල තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා ඇති ලංකාවේ සියලු මාධ්‍යයන් සම්බන්ධව ගත්තොත් නියාමනය සම්බන්ධව දැනට තියෙන එකම ආයතනයේ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව තියෙන එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව තවත් ආයතන තියෙනවා. නමුත් නෛතිකව කටයුතු කළ හැකි එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට. එතකොට අපි කියමුකෝ රූපවාහිනී මාධ්‍ය තියෙනවා, ගුවන්විදුලි මාධ්‍ය තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. නමුත් මේ මාධ්‍යයන්හි කුමන හෝ මාධ්‍යයකින් යම් සමාජමය යම් පුද්ගලයෙකුට යම් සිත්විදවීමක්, වේදනාවක්, අගතිදායක තත්වයක්, අපහාසයක්, නින්දාවක්, අගෞරවයක්, අසත්‍යයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ මේ මාධ්‍යයන්හි කිසිදු මාධ්‍යයකට කටයුතු කිරීමේ නිල්ල නෛතික අයිතියක් නැහැ. නමුත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විදියට මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව අපි මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව ගත්තාම සංග්‍රහ තියෙනවා, එතන පුවත්පත් තියෙනවා. මේ මාධ්‍ය දෙකෙන් කුමන හෝ මාධ්‍යයක යම් පුද්ගලයෙක් සම්බන්ධව වෙන්න පුළුවන්, ආයතනයක් සම්බන්ධව වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන සංස්කෘතික කණ්ඩායමක් සම්බන්ධව මේ ආකාරයෙන් යම් අපහාසයක්, නින්දාවක්, සිත් වේදනාවක් පළ වුණොත් පුළුවන් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ තියෙන කාර්යභාරයන් අතර මේ පුවත්පත් කලාව සහ සමාජ මාධ්‍යයේදී සම්බන්ධ වීමේ වැදගත්කම තියෙන්නේ. මෙන්න මෙතනදී තමයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. එතකොට පුවත්පත් මණ්ඩලය ගැන කෙටියෙන් හඳුන්වනම් මේක 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ තියෙන ව්‍යවස්ථාපිත මණ්ඩලයක්. වර්තමානයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තමයි මේම මණ්ඩලයේ මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙම පුවත්පත් මණ්ඩලයට දිසා අධිකරණයක බලතල පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී මැදිහත් වීමේදී දිසා අධිකරණයක බලතල තියෙන ආයතනයක් තමයි පුවත්පත් මණ්ඩලය. මේ පිහිටුවීමේ මූලික අරමුණ වුණේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, එම ජනමාධ්‍ය නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වළක්වීම සහ සම්මත උසස්ම ආකාරයට පුවත්පත්වල අන්තර්ගතයන් වෙනස් කිරීම. ඒ වගේම මේ ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් යම් ආකාරයේ කටයුතු ක්‍රියාත්මක කිරීම. මෙතනදී පුවත්පත් මණ්ඩලයේ පැහැදිලිවම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි නෛතික කාර්යභාරය සහ අධ්‍යාපනික සහ සුබසාධනීය කාර්යභාරය විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දැන් කෙනෙකු සම්බන්ධව පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමාජිකින් 7 දෙනෙක් ඉන්නවා. ඔවුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසින්. මෙහිදී පුවත්පත් මණ්ඩලයේ අධිකරණමය ආයතනයක් විදිහට තමයි නෛතික කාර්යයේදී කටයුතු කරන්නේ. කෙනෙකු සම්බන්ධව අපහාසාත්මක, අසත්‍ය සහ සිත් වේදනා ඇති කරන ප්‍රවෘත්තියක් පළ වුණොත් ඔහුට ඔයයට පුළුවන් පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරලා ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වලා ඒ සම්බන්ධව දෙපාර්ශ්වයටම ඇහුම්කන් දීලා පුවත්පත් මණ්ඩලයේ තීන්දුව ලබා දෙනවා. එතනදී ස්වාධීනව බොහොම අපක්ෂපාතීව තමයි කටයුතු කිරීම සිද්ධ කරන්නේ. නමුත් වර්තමානයේ
දැන් මේ නෛතිකව යම් පුවත්පත් නියාමනය සඳහා නියාමනය සඳහා ආරම්භ කරපු ආයතනයක් වුණත් වර්තමානයේදී පුවත්පත් මණ්ඩලය විශ්වාස කරනවා මේ පුවත්පත් කර්මාන්තය මේ පුවත්පත් කලාවේදී වඩා යහපත් ආකාරයෙන් මැදිහත් විය හැක්කේ අපේ රටේ යහපත් ආකාරයෙන් පුවත්පත් කලාව මාධ්‍ය සංස්කෘතිය ඇති කළ හැක්කේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ හැක්කේ නෛතික කාරණාවලට ඔබෙන් ගිහිල්ලා අධ්‍යාපනිකව සහ සුබ සාධනීය ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම ඔවුන්ගේ සුබ සාධනය ඇති කිරීම ඒ වගේම ජනමාධ්‍ය අධ්‍යාපනය කොහොම ජනමාධ්‍යවේදීන්ගේ විතරක් නෙමෙයි ඇතැම් වෙලාවට පාසල් දරුවන්ගේ වෙන්න පුළුවන් ඇතැම් අවස්ථාවලදී පාසල් දරුවන්ට ජනමාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් සම්බන්ධ වෙන්න පුළුවන් ඇතැම් වෙලාවට සාමාන්‍ය පාඨකයන් වෙන්න පුළුවන් ඒ නිසා නෛතික ක්‍රියාමාර්ගවලට යනවට වඩා වැදගත් සුබ සාධනය සහ අධ්‍යාපනිකව ඒ ශේෂ්ත්‍ර දැනුවත් කිරීම තුලින් කියන අරමුණෙන් තමයි පුවත්පත් මණ්ඩලයේ පිටවල තියෙන්නේ. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ ආකාරයෙන්. එතකොට සමාජ වගකීම ගත්තාම වෙන්නේ යම් විදිහකින් කෙනෙකුගේ සිත් වේදනාවක් ඇති කරන අසත්‍යයක් අපහාසයක් පළවෙච්ච අවස්ථාවලදී ඒ නෛතික කාරණාවලදී ඊටාම සුහදව ඒ නෛතික සිද්ධියේදී ඒ දෙපාර්ශ්ව එකතු කරලා ඊටාම සුහදව මේ ගැටලුව निराකරණ ආයතනයක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉදිරියට තවත් සාකච්ඡා කරමු. ඇත්තටම දැන් මගේ තනතුර යටතේ බොහෝ වෙලාවට මේ පැමිණිල්ලේ මුලින්ම ලැබෙන්නේ මට තමයි. ඇත්තටම ඇතැම් අවස්ථාවල පුවත්පත් මණ්ඩලයට ලැබෙන පැමිණිලි. ඒ කියන්නේ මම මෙතනින් අදහස් කරන්නේ මේ පුවත්පත් වලින් මේ පුවත්පත් වල පළවන සියලු වාර්තා වලින් අගතිදායක තත්ත්වයක් එනවා කියලා ඇතැම් අවස්ථාවලදී ඇතැම් කාරණා නොසැලකිලිමත් වීම හේතුවෙන් ඒවා විවිධ හේතුන් නිසා වෙන්න පුළුවන් විවිධ පාර්ශවයන්ට අගතියක් වෙන්න පුළුවන්. ඔබ හිතමුකෝ දැන් මේ ඔබ සංවිධානයේ මේ ක්‍රියාත්මක කරන වැඩසටහන සම්බන්ධව ඔබ සංවිධානයේ මේ ක්‍රියාත්මක කරන වැඩසටහන සම්බන්ධව අසත්‍යයක් ඒ මාධ්‍යවේදියෙකු යම් කතුවරයෙකු නොදැන ඒ පළ කරොත් ඔබට යම් අගතිදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔබ වැඩසටහනට යම් අපහාසයක් වෙලා තියෙනවා. ඔබට යම් සිත් වේදනාවක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් අපිට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකා පුවත්පත්වලට ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ඒ ආකාරයෙන් මෙහිදී විවිධ පාර්ශවයන් යම් රජයේ නිලධාරීන් වෙන්න පුළුවන් යම් ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් එතකොට පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන් ගුරුවරු වෙන්න පුළුවන් සාමාන්‍ය පුරවැසියෝ වෙන්න පුළුවන් තමන් සම්බන්ධව යම් අගතිදායක ප්‍රවෘත්තියක් පළ වුණාම අපිට පැමිණිලි කරනවා. ඇතැම් අවස්ථාවලදී යම් ව්‍යාපාර යම් වැරදි තොරතුරු පුවත්පත්වල අනාවරණය වීම නිසා යම් විදිහට ව්‍යාපාර බිඳ වැටෙන අවස්ථා තියෙනවා. යම් අවස්ථාවලදී රජයේ නිලධාරීන් විදියට ඔවුන්ගේ ගෞරවය විදුහල්පති පිරිතුර ගුරුවරු විදියට එතකොට අපි කියමු දිස්ත්‍රික් ලේකම්වරු විදියට දේශපාලඥයෝ විදියට එතකොට විවිධ සමිති සමාගම්වල ක්‍රියාකාරකයන් විදියට මේ ආකාරයේ විවිධ පාර්ශ්වයන් විවිධ කණ්ඩායම් වලට තමන් සම්බන්ධව අපහාසාත්මක තමන්ගේ ව්‍යාපාරයේ තමන්ගේ ගෞරවය සම්බන්ධව එවැනි අවස්ථා ඕනෑ තරම් ඉදිරිපත් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල තමයි පුවත්පත් මණ්ඩලයේ මැදිහත් වෙලා ඒ පැමිණිලි විභාග කරලා ඒ නිසි තීන්දුව తీරන ලබා දීලා ඒ දෙපාර්ශ්වයටම යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ඉෂ්ට කරන්නේ. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි මේ පුවත්පත් මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන ආචාර ධර්ම සංග්‍රහය. මොකද්ද මේ ආචාර ධර්ම සංග්‍රහය කියන්නේ? නේ? අපි දන්නවා ඕනෑම සමාජයක ඕනෑම සමාජයක් විකාශනය වීමත් සමගම යම් සමාජයක ගොඩනැගෙනවා ඒ සමාජයට අනන්‍ය වූ සාර ධර්ම. ඒ සමාජයේ යහපැවැත්ම සඳහා වැදගත් වේ යයි හැඟෙන සාර ධර්ම පද්ධතියක් ගොඩනැගෙනවා. සමහරවිට අපි ඒවා සමාජ ප්‍රතිමාන යනුවෙනුත් හඳුන්වනවා. යම් විදිහකට මේ සමාජයක් අපි කිව්වොත් එහෙම දැන් පුවත්පත් කලාව පුවත්පත් ශාස්ත්‍රය නම් පුවත්පත් ශාස්ත්‍රයේ මේ ආචාර ධර්මයන් මේ සමාජ ප්‍රතිමානයන් පුවත්පත් කලාව තුල ගොඩනැගෙන යම් වැදගත් නිර්ණායකයන් අභිබවා සහ ඒවා නොසලකා හරිමින් කටයුතු කරන අවස්ථාවලදී අපිට ආචාර ධර්ම සංග්‍රහයක් අවශ්‍ය වෙනවා. එතකොට පුවත්පත් මණ්ඩලයේ විදිහට 1981 දී ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වලා තිනවා ජනමාධ්‍යවේදීන්ට විශේෂයෙන් පුවත්පත් කලාවේදීන්ට. ඇත්තටම මම මේක හඳුන්වන්නේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධව
මෙම ආචාර ධර්ම සංග්‍රහය විශ්වවිද්‍යාලයක් ලෙස. මම බොහෝ අවස්ථාවලදී කියන කාරණාවක් තමයි දැන් මෙම ආචාර ධර්ම සංග්‍රහය 1981 තමයි හඳුන්වා දීමක් සිද්ධ කරලා තියෙන්නේ. එතකොට දැන් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වෙනකොට මේ ආචාර ධර්ම සංග්‍රහයට අවුරුදු 40ක් පිරෙනවා. ඔබ මේ ප්‍රදර්ශනය වෙන ආචාර ධර්මවල ඔබ මේවා දැනටමත් කියවලා ඇති. ඔබට හැඟෙනවා ඇති මේ අවුරුදු 40ක් ගියත් මේ ආචාර ධර්ම සංග්‍රහය අදටත් කොච්චර යාවත් කාලිනද කියලා. ඒ නිසා මෙය මුද්‍රිත මාධ්‍ය සම්බන්ධව පුවත්පත් කලාවේදීන්ට ඉදිරිපත් කළද මම විශ්වාස කරන්නේ මේක විද්‍යුත් මාධ්‍ය සම්බන්ධව හෝ වේවා නව මාධ්‍ය සම්බන්ධව හෝ වේවා ආචාර ධර්ම සුරකින්න ආචාර ධර්ම අනුව කටයුතු කරන මාධ්‍යවේදීන්ටත් මේ සම්බන්ධව අධ්‍යයනික කටයුතු වල නියැලෙන්නටත් ඉතාම වැදගත් කියලා. ඔබ කියවන්න බලන්න මේ පළමු එක මේක 1981 තමයි පළ කරන්නේ. පළ කිරීම සඳහා තමා විසින් ලියන ලද කවර හෝ ලිපියක් පළ කිරීමට පෙර එහි අඩංගු කරුණුවල සත්‍යතාවය නිශ්චය කර ගැනීම සඳහා තම බලය යටතේ ඇති සියලු සාධාරණ ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ අදටත් බලංගුයිනේ. අපි කිසියම් පුද්ගලයෙකු සම්බන්ධව කිසියම් සිද්ධියක් සම්බන්ධව ජනමාධ්‍ය වාර්තාවක් පළ කරනකොට ඒ කුමන මාධ්‍යයක් හෝ වේවා එහි සත්‍යතාවය නිවැරදි කරගන්න ඕනේ. අපිට අද වෙලා තියෙන්නේ මේ සත්‍යතාවයේ නිසියාකාරව නිවැරදි කර නොගැනීම හේතුවෙන් අපි අර තරංගකාරී ප්‍රවේශයට අවතීර්ණ වීම හේතුවෙන් පුවත්පත් මාධ්‍ය හෝ වේවා විද්‍යුත් මාධ්‍ය හෝ වේවා අපි තරංග සමාජ මාධ්‍ය හෝ වේවා තරංගකාරී මාවතකට ප්‍රවේශ වීමෙන් යම් යම් වෙළඳ අරමුණු සඳහා කටයුතු කිරීමෙන් යම් යම් වෙනත් න්‍යාය පත්‍රයන් මත කටයුතු කිරීම නිසා මෙන්න මේ වැදගත්කමින් යුත් පළවෙනි කාරණාව සත්‍යතාවය නිශ්චිත කර ගැනීම සඳහා තම බලය ඇති සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඇතැම් වෙලාවට අපි දකිනවා පුවත්පත් වාර්තා පළවීමේදී එක් පාර්ශවයක් පිළිබඳව යම් අදහසක් අලලා ඔවුන් එක් පුද්ගලයෙක් සම්බන්ධව අදහසක් අලලා ඒ පුද්ගලයාට කතා නොකර ඔවුන්ගේ අදහසක් තොරතුරක් ඒ පිළිබඳ යම් විමසීමක් නොකර ප්‍රවෘත්තිය පළ කරනවා. ඊට පස්සේ පළ කරාට පස්සේ ඔහු හෝ ඇයට යම් නින්දාවක් සිද්ධ වෙලා. ඔහුට හෝ ඇය සම්බන්ධව යම් අදහසක් ඒ වෙලාවේ ඉදිරිපත් කරලා නැහැ. ඒ ලබාගෙනත් නැහැ. නමුත් එය පළ වෙලා ඉවරයි. යම් අපහසයක් වුණාට පස්සේ ඒ නිවැරදි කිරීමකින් ආනිපූර්ණය කර ගැනීම ඉතා දුෂ්කරයි. නමුත් මේ සිද්ධිය ඒ ජනමාධ්‍යවේදී අතින් සිද්ධ වෙලා ඉවරයි. මම වැදගත්කමින් වඩා වැදගත් කරුණු හයිලයිට් කරලා තියෙනවා. යම් ක්‍රියාවක් මගින් හෝ ඕනෑකමින්ම කරන ලද අත්හැරීමක් මගින් හෝ සත්‍ය විකෘති කිරීමෙන් වැළකී යුතුය. අපි දකිනවා ඇතැම් ප්‍රවෘත්තිවලදී යම් යම් හේතු මත සත්‍ය විකෘති කරමින් තමයි ඇතැම් ඒවා පළ වෙලා තියෙන්නේ. ඒවා හිතාමතා සමහර ඒවා පළ වෙන්න පුළුවන්. සමහර ඒවා මේ අතපසු වීමකින් පළ වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට වෙනත් මොකක් හෝ කුමක් හෝ වෙනත් කාරණාවක් නිසා පළ වෙන්න පුළුවන්. නමුත් ජනමාධ්‍යවේදීන් විසින් මෙය නිසියාකාරව මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. තවත් කාරණා තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි පොදු ජන රුචිය හෝ සදාචාරයට හානි කළ හැකි හෝ පොදු ජන රුචිය හෝ සදාචාරයේ තත්ත්වයේ පහළ හෙලීමට ඉඩ ඇති කිසිවක් පළ කිරීමෙන් හෝ පළ කිරීමට සැලැස්වීමෙන් වැළකී යුතුයි. අපි ඕනෑ තරම් දකිනවා නේද? මෙවැනි ආකාරයේ මේ පොදු ජන රුචිය හෝ අපි පුවත්පතක් ගත්තත් අපි ඊට අදාළව ඒ සම්බන්ධව අපි කියපු ටැබ්ලොයිඩ් එකක් අතුරේකයක් ගත්තත් මේ ආකාරයේ දේවල් පළ වෙනවා කියලා අපිට ඕන තරම් මේ පොදු ජන රුචිය කියන එක පිළිබඳව අපි අර්ථකථනය කරගත්තොත් කුමක්ද මේ කියන්නේ කියන එක මෙවැනි දේවල් පළ වෙනවා. නමුත් වර්තමානයේ වෙන විට අපි කියන්න ඕනේ ඇත්තටම පුවත්පත් මණ්ඩලයේ මැදිහත් වීමෙන් සහ වර්තමානයේ මේ පුවත්පත්වල ඉන්න කර්තෘවරුන් සහ ඒ කාර්ය මණ්ඩලයේ ඉතා ඌමනාවෙන් මේ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අපිට වර්තමානයේ ප්‍රකාශයට පත්වන පුවත්පත්වල යම් යම් තැන් හැරුණු කල විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයන් දකින්න ලැබෙන්නේ නැහැ. එහිදී පුවත්පත් මණ්ඩලයේ මැදිහත් වීමත් වැදගත්. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමෙන් කටයුතු කිරීමත් වැදගත් කොට සලකන්න පුළුවන්. ඒ වගේම සෑම පත්‍ර කලාවේදියෙකුම තමා වෙත යම් තොරතුරක් සපයන ලද යම් තැනැත්තෙකු විසින් ඒ තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි කිරීමට බලය දෙන්නේ නම් මිස ඒ තොරතුරු ලබාගත් වූ කවර ප්‍රභවයක් පිළිබඳ රහස හැකිය යුතුයි. මෙතන කියනවා මේ පුවත්පත් කලාවිදයට යම් අවස්ථාවක් දීලා තියෙනවා. පුවත්පතක යමක් පළ කිරීමේදී
එහි යම් රහස්‍යමය තොරතුරක් නිශ්චිතව නමුත් සමාජමය වශයෙන් වැදගත් සමාජයට වැඩදායි ඒ පුවත්පත් කලාවේ ප්‍රගමණයට රටේ ප්‍රගමණයට වැදගත් යම් කරුණු යම් පුද්ගලයෝ අනාවරණය කිරීමේදී ඔහුගේ රහස්‍යතාවය ඔහුගේ අනුදැනීමෙන් තොරව එළිදරව් නොකළ යුතුයි කිරීම. එතනදී පුවත්පත් කලාවේදියාට යම් සහනයක් යම් නිදහසක් ලබා දීලා තියෙනවා යම් යුක්ති සහගත සහ වඩා වැදගත්කම යුත් කරුණු එළිදරව් කිරීමේදී. අපි ඉදිරියට යමු. ඒ වගේම වර්තමානයේ විශේෂයෙන් අපි සාකච්ඡාවට ලක් කරන කාරණාවක් තමයි මේ අපරාධ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඔය කුඩා දරුවන්ගේ සිද්ධි සම්බන්ධව වාර්තා කිරීම වලදී අපිට දකින්න ලැබෙනවා මේ ලිංගික අපරාධ වලට ලක්වුවන්ගේ නම් සඳහන් කිරීම ඒ වගේම මෙහි තියෙනවා සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ තම දැනුම අනුව වයස අවුරුදු 18ට අඩු හා තම දැනුම අනුව කලින් වරද කර නොලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම අපරාධය සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ වරද කරනු ලැබූ හෝ තැනැත්තුගේ තැනැත්තාගේ ඥාතීන් අතර ඇති සම්බන්ධතාවයේ පාඨක මෙන්න මේ ආකාරයෙන් වගන්තියක් සඳහන් වෙලා තියෙනවා. ඇත්තට මෙහි කියලා තියෙන මේ කුඩා දරුවන් සම්බන්ධව යම් ලිංගික කාරණා සම්බන්ධව කුඩා දරුවන් සම්බන්ධව එවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි කියන කාරණය ඔබ දකින්න ඇති පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ එක්තරා කුඩා දරුවෙකු සම්බන්ධව වයස අවුරුදු 5ක දැරියක සම්බන්ධව යම් ප්‍රවෘත්ති වාර්තා පළ වෙලා තිබ්බා. අපි දැක්කා පුවත්පත්වලත්. නමුත් මෙතනදී කියන්නේ ඒ දරුවාගේ අනන්‍යතාවයට හානිවන නොවන ආකාරයෙන් කටයුතු කරන කියන ඉල්ලීම තමයි මෙහිදී කරන්න ඇත්තේ. ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර අර විද්‍යාධැරිය සිදු වුණු සිදුවීම සහ තවත් දැරියක් හැටියට සේයා සඳමිනි දැරියගේ සිද්ධිය ඇතැම් අවස්ථාවලදී අපි දුටුවා පුවත්පත් තුනක් සීමාව ඉක්මවා ගොස් ඒ දැරියගේ ඡායාරූප ඒ දැරියගේ ඥාතීන් අතර සම්බන්ධතා ඒ දැරියගේ මව කවුද පියා කවුද ඒ දැරියගේ අසල්වාසීන් කවුද ඒ ආකාරයෙන් විද්‍යාධැරියගේ අපි දැක්ක ඡායාරූප පළ කරලා තියෙනවා. ඉතින් පුවත්පත් මණ්ඩලයේ විදියට එවැනි අවස්ථාවලදී අපි මැදිහත් වුණා ඒ සම්බන්ධයෙන් අපි දැනුම් දීම් කරා. ඒ අනුව අපි යම් උපදේශ මාලාවක් ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරා. ඇත්තරම ජනමාධ්‍යවේදියා විසින් තමන්ගේ වාර්තා ඉදිරිපත් කරද්දී ඉතා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔබට මම සිද්ධි දෙකක් කියන්නම්. උදාහරණ දෙකක්. අපිට ආසන්නතම රට ඉන්දියාව ඔබ දන්නවා ඇති අර වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථයක් තුළ යම් අපහරණමය සිද්ධියකට ලක් කරලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ සිද්ධියේදී ඒ ජනමාධ්‍යවේදීන් ඒ රට විදියට ඔවුන් ඒ ජනමාධ්‍යවේදීන් යම් එක මතයකට පැමිණලා ඒ දැරියගේ නම කවුද, ඔහුගේ දෙමෝපියන් කවුද, ඔහුගේ අනන්‍යතාවයන් මොනවද කියන එක හෙළිදරව් කරේ නැහැ. අන්වර්ථ නාමයකින් තමයි මේම වෛද්‍ය ශිෂ්‍යාව නම් කරේ. එහිදී ඒ ජනමාධ්‍යවේදීන් ඉතා වගකීමෙන් මම හිතන්නේ මම දන්න තරමින් ඒ නඩු තීන්දුව දුන්නාට පස්සේ තමයි ඒ වෛද්‍ය ශිෂ්‍යාවගේ නම් සහ අනන්‍යතාවයන් හෙළි කරේ. එතනදී ඉතා ජනමාධ්‍යවේදීන් ඉතා වගකීමෙන් කටයුතු කළ අවස්ථාවක්. නමුත් ඊට දශක කිහිපයකට කලින් ඔබට මතක ඇති අර ඉන්දිරා ගාන්ධි මැතිණිය ඝාතනය කිරීම සම්බන්ධව වෙච්ච සිදුවීම යම් කීප දෙනෙක් හෝ ඇති මෙතන ඒ සිදුවීම ගැන යම් හෝ අවබෝධයක් ඇති. මට මතක ඇටියට 83 ඔක්තෝබර් 31 වගේ මම නිවැරදි නම් ඒ වගේ දිනක ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිණිය සීක් ජාතිකයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමක් සිද්ධ කරා. නමුත් ජනමාධ්‍යවේදීන් යම් පුංචි අත්වැරද්දක් වුණා. ඒ අත්වැරද්ද තමයි ඔවුන්ගේ වාර්තාවලදී ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය කරේ සීක් ජාතිකයන් යනුවෙන් සඳහන් කිරීමයි. ඒ පුවත්පත් වාර්තා පළ වෙලා පැය කිහිපයක් යන්න කලින් සීක් ජාතිකයින් ප්‍රදේශවල සමූහ ඝාතනය ලක් කර අනෙකුත් ජාතීන් විසින් ගිහිල්ලා. මොකද සීක් ජාතිකින් පිළිබඳව යම් මේ ප්‍රකෝපකාරී හැඟීමක් ඇති වුණා. ඒ වගේම තමයි අපේ 83 කළු ජූලි අවස්ථාවලදී අපට මතක ඇති මෙතන කීප දෙනෙක් හෝ සිටිනවා නම් දෙමළ ජාතිකයන් ව්‍යාපාරික ස්ථාන ඒ පුද්ගලයින්ම ගිනි තියා ඝාතනය කරන මෙන්න මේ ආකාරයෙන්. ඒ නිසා එකම රටේ සිද්ධි දෙකකදී ජනමාධ්‍යවේදීන් ඉතා වගකීමෙන් කටයුතු කිරීමෙන් එහි යක් වෙන සමාජමය ප්‍රතිඵලත් ඒ මගහැරීමෙන් කටයුතු කිරීමෙන්
ජනමාධ්‍යවේදීන් අතින් සිදුවෙන අත්පැරදීම් නිසා එන සමාජ ප්‍රතිඵලත් ඊටාම සමාජමය විශ්ින් ඊටාම බලපෑම්කාරී. ඒ නිසා තමයි මේ ආචාර ධර්ම සංග්‍රහය ඊටා වැදගත් ලෙස සැලකිය යුත්තේ. විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ ආචාර ධර්ම සංග්‍රහය ශ්‍රී ලංකාවේ තියෙන අනෙකුත් මාධ්‍යයන් හා ගත්තාම මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් පමණයි නිල නෛතික වටිනාකමක් තියෙන ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ පුවත්පතක මේවැනි කාරණාවක් මේ මම සඳහන් කරන කාරණා 11න් යම් කෙනෙකුට පුවත්පත් වාර්තා සම්බන්ධව යම් අගතියක් වෙන අවස්ථාවලදී ඔහුට පුළුවන් නෛතිකව පුවත්පත් මණ්ඩලයෙන් පිටපතන්න. ඒ සඳහා නෛතික ක්‍රමවේදයක් නෛතික රැකවරණයක් තියෙනවා. නමුත් සෙසු මාධ්‍ය සම්බන්ධව ගත්තට පස්සේ මෙවැනි ආචාර ධර්මයක් සංග්‍රහයක් තිබ්බට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මෙය පුවත්පත් මණ්ඩල පනතට පුවත්පත් මාධ්‍යයට පමණක් ආවේනික නිසා. ඒ වගේම වෛවාහක කරුණු වාර්තා කිරීමේදී අපි දැකලා තියෙනවා දික්කසාද නඩුව සම්බන්ධව වලදී වගේ ඒ තැනැත්තියගේ තැනැත්තාගේ අපි දැක්ක මීට ප්‍රථම මේ වසර කීපයකට වෙලා රටේ ප්‍රකට බොහෝ පුද්ගලයන්ගේ ජනාදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච එක්තරා ගායකයෙක්ගේ විදේශ සම්බන්ධව යම් යම් වාර්තා පළ කිරීමේදී එතුමියගේ නම සඳහන් කරමින් යම් යම් ප්‍රවෘත්තියට වෙනත් වටිනාකම් ආරෝපණය කිරීමට උත්සාහ කරා. මෙතන තියෙනවා පත්‍ර කලාවේදියෙකු විසින් අන්‍යයන්ගේ අදහස් සහ ලිපි තමාගේ ඒවා ලෙස පළ නොකළ යුතුයි. ඒ වගේම පත්‍ර කලාවේදියෙකු විසින් පරපීඩා කාමුකත්වයේ සැහැසිකම් හෝ සල්ලාලකම් ප්‍රවර්ධනය කරන ආකාරයට යම් කාරණයක් ඉදිරිපත් නොකළ යුතුයි. ඇතරම සතුරු වන්න ඕනේ අද වර්තමානයේ අපි දකින පුවත්පත්වල යම් යම් නොසැලකිලිමත්කම් සහ යම් යම් මගහැරීම් නිසා මේ ආචාර ධර්ම සංග්‍රහය ඇතැම් වගන්ති බිඳහිරුණට සමස්ත අනෙකුත් මාධ්‍යයට සාපේක්ෂව විශේෂයෙන්ම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ විද්‍යුත් සහ විද්‍යුත් මාධ්‍යවල රූපවාහිනී සහ ගුවන්විදුලි සමාජ මාධ්‍යයට සාපේක්ෂව පුවත්පත් මාධ්‍යයේ ආචාර ධර්ම ආරක්ෂා කිරීම ඉතාම ප්‍රශංසනීයයි කියලා. ඊට පස්සේ මේ වැදගත් තවත් කාරණාවක් සඳහන් වෙනවා ජාතිවාදී හෝ ආගමික ભેද හෝ හිංසන ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය සඳහා යම් කාරණයක් වාර්තා කිරීම හෝ මුද්‍රණය කිරීමට නැතහොත් පළ කිරීමට සැලැස්වීම පත්‍ර කලාවේදී විසින් නොකළ යුතුයි කියලා. ඔබට මතක ඇති 2019 අර සහරාන්ගේ ඒ ක්‍රියාකලාපය නිසා ඇතැම් පුවත්පත්වල වාර්තාවල පළ වුණා මේ අහවල් ජාතියේ තරුණයා අහවල් ජාතික ව්‍යාපාරිකයා අහවල් ජාතික පුද්ගලයා කියලා. එවැනි අවස්ථාවලදී පුවත්පත් මණ්ඩල විදිහට මැදිහත් වෙලා ඒ පුවත්පත්වලට දැනුම් දීම් කරා ඒ ජාතිකත්වයේ ප්‍රවර්ධනය කරන ආකාරයෙන් ඔබේ ජාතිය අවශ්‍ය නැහැ ප්‍රවෘත්ති පළ කරන්න ප්‍රවර්ධනය වන ආකාරයෙන් මේ පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම සංග්‍රහයේ 10 වෙනි වගන්ති අනුව කටයුතු කරමින් තමන්ගේ වාර්තා සම්පාදනය කරන්න කියන කාරණේ. ටිකක් වේගයෙන් ගියා ඔබට සාකච්ඡාවටත් යම් අවස්ථාවක් ලබා දී යුතු නිසා. නමුත් මම තවත් ඡායාරූප තවත් පුවත්පත් වාර්තාවල කීපයක් ඔබට ඉදිරිපත් කරනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී අපි දන්නවා මේ පුවත්පත් ඕනෑම මාධ්‍යයක් බොහොම සංවේදී මාධ්‍යයන් රූපවාහිනී මාධ්‍ය හෝ වේවා ගුවන්විදුලි මාධ්‍ය හෝ වේවා පුවත්පත් මාධ්‍ය හෝ වේවා ඇතැම් වෙලාවට අපි ඇතැම් පුවත්පත්වල යොදන වර්ණ එතකොට මේ ලොකු විශාල ප්‍රමාණයේ අකුරු ඊට පස්සේ මේ ග්‍රැෆික් නිර්මාණ මේ ඇතැම් මේ ඡායාරූප මේ සිදුවීම මගින් ඇතැම් වෙලාවට මේක ප්‍රවෘත්තිය මේ එක්තරා පුවත්පතක මේ ප්‍රවෘත්තිය මුල් පිටුවේ පළවෙච්ච වාර්තාවක් මුල් පිටුවෙන් 3න් 2කට වැඩි ඉඩක් ඉහළින්ම වාර්තා වෙච්ච වාර්තාවක්. ඒතර මේකත් තවත් යට තියෙන එකත් එක්තරා පුවත්පතක පිටු භාගයක වාර්තාවක්. මෙතන මේ තියෙන දෙබිඩි දරුවන් කරාපිටිය රෝහලදී සත්කමන්ට වෙන් කළ හැකි. ඇතැම් අවස්ථාවලදී අපිට හැඟෙනවා මෙවැනි ආකාරයේ කම්පන සහගත ප්‍රවෘත්ති මේ තරම් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ නැහැ කියන එක. මම එක්තරා දිනක් මගේ නිවසේ සිට මගේ කාර්යාලයට මම මෝටර රථය ධාවනය කරමින් සිටින අවස්ථාවලදී මට දුරකථනයෙන් සමාවෙන්න මට මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් ඇහෙන්න ගත්ත එක්තරා ප්‍රවෘත්තියක් මේ අනුරාධපුර සමාවෙන් රත්නපුර ප්‍රදේශයේ යම් පියෙක් තමන්ගේ දරුවන් තත් සියදී නසාගෙන තමනුත් සියදී නසාගෙන යම් සිද්ධියක් වාර්තා වුණා කියලා මම එය ගුවන්විදුලියෙන් අසාගෙන ආවේ. නමුත් මම කාර්යාලයට ගිහිල්ලා ඊට පස්සෙ යම් පුවත්පතක් පෙරලලා බැලුවා.
පුවත්පත පෙරලා බැලුවට පස්සේ මට දකින්න ලැබුණේ පුවත්පතේ මුල් පිටුව ගසක අත්තක විශාල මේ අර පුද්ගලයන් සීදී නසා ගන්න යොදා ගන්නා තොණ්ඩුවක් දමාගෙන ඒ පියා මිය ගිහිල්ලා තියෙන සීදී නසාගෙන තියෙනවා. ඒ අතුවල වටේ අතුවල තමන්ගේ දරුවොනුත් ඒ ආකාරයෙන් වලල්ලක් දාගෙන ලණුවකින් වලල්ලක් දාගෙන සීදී නසාගෙන ඒ දරුවන් එහෙම ලක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එදා ඒ නිවසට වැඩම කරලා තියෙනවා ඒ පවුලේ තවත් දරුවෙක් ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේටත් වලල්ලක් දාගෙන එල්ල මේ ඡායාරූපය පුවත්පතේ මුල් පිටුවේ ඉහළ සිට පහළ දක්වා විශාල වශයෙන් ප්‍රදර්ශනය කළා තිබ්බා. ඉතින් ඇත්තට මේක ආකර්ෂණීය ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා ආකර්ෂණය සඳහා මේ යොදාගත ඉතා කම්පන සහගත ප්‍රවෘත්තියක්. මම ඒ උදේ ගුවන්විදුලියේ එනකොට ගුවන්විදුලියෙන් අසාගෙන එනවා. ඊට පස්සේ මම කාර්යාලයට ගිහිල්ලා එය දකිනවා. ඊට පස්සේ එය සමාජ මාධ්‍යයට යනවා. මම සමාජ මාධ්‍ය දකිනවා. මම හවසට රූපවාහිනිය ඉදිරියට ගිහිල්ලා රූපවාහිනිය නරඹනකොට එය තවත් රූපවාහිනී වැඩසටහනක් විදිහට අපිට දකින්න ලැබෙනවා. මේ පුංචි තැනකින් ආරම්භ කර ප්‍රවෘත්තියක් එක පුද්ගලයෙක්ගේ දවසේ තමන්ගේ මනෝභාවයන් වලට බලපෑම් කරපු ආකාරය. ඉතින් මේ ප්‍රවෘත්තිය දකින්න පුළුවන් යම් මානසික සංකූලතා තියෙන අය වෙන්න පුළුවන්, යම් මානසික වෙනස්කම් තියෙන අය වෙන්න පුළුවන්, මේ දරා ගන්න බැරි සංවේදී පුද්ගලයන් ඉන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රවෘත්ති පළ කිරීමේදී ලෝකේ සම්මත ආචාර ධර්ම තියෙනවා. සම්මත ක්‍රියාමාර්ග තියෙනවා. සම්මත ප්‍රමිතීන් තියෙනවා. ඒ නොවුනත් අපි මිනිස්සු විදිහට නේද? ඒ වෙනුවෙන් අපි සැලකිලිමත් විය යුතුයි මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීමේ ආදීනව සම්බන්ධව. ඔබ මේ බලන දෙවෙනි එකෙත් දැන් දරුවෙක් ලැබෙන ඉන්න මවකට මෙය දුටුවා නම් මොනතරම් කම්පනයක් ඇති වෙනවද කියන කාරණේ. මේ ප්‍රවෘත්තිය මේ ඡායාරූපය පළ නොකර ඉන්නත් තිබුණා. මේක ප්‍රවෘත්තියක් විදිහට කුඩාවට පළ කරා නම් මේක ඇත්තරම වැදගත්. මේ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ඉතා ප්‍රශංසනීයයි, ඉතා වැදගත්. නමුත් මේ ඡායාරූපය කෙනෙකුට යම් විදිහකට කම්පනය ඇති වෙන්න තිබා. එක්කෝ මේක අපිට කළු සුදු වර්ණයෙන් යොදන්න පුළුවන්, එක්කෝ නැත්නම් මේකම උපක්‍රමයක් යොදන්න පුළුවන්. මේ ඉහළ ඡායාරූපයත් ඒ වගේ. මෙයත් එක්තරා පුවත්පතක මුල් පිටුවේ 2ක වගේ ප්‍රමාණයකට උදෑසන මෙවැනි ප්‍රවෘත්තියක් පුවත්පතක අපි දිනුවාම යම් තිගැස්මක්, යම් කම්පනයක් ඇති වෙනවා. මේ විශේෂයෙන්ම මේ ප්‍රසූත තත්වයෙන් ඉන්න දරුවන් ලැබෙන්න ඉන්න මව්වරු මෙවැනි ප්‍රවෘත්තියක් දුටු විට කම්පනයට ලක් කරනවා එසකින්ම. මේ අතර ඒ ආකාරයේ කලින් සඳහන් කරපු ආකාරයේ ඡායාරූපයක්. මේ ඇතැම් අවස්ථාවලදී ඇතැම් විට අපිට මේ ඡායාරූප නැත්නම් අපි ග්‍රැෆික් නිර්මාණ යොදාගෙන හෝ පළ කරන්න උත්සාහ කරනවා. මේ සිදුවීම් බලන්න. මේ ඒ ආකාරයේ තවත් එක්තරා ප්‍රවෘත්තියක්. මේ අපි අර මම කලින් සඳහන් කරපු ආකාරයට සාමාන්‍ය මිනිස්යන්ට බලපාන වර්ණ තියෙනවා. වෙන මිනිස්යන්ට සංජානනය වෙන තමන්ගේ අපි රතු පාටින් වෙන අර්ථයක් අපිට ගෙන දෙන්නේ. අපි කළු පාටින් අපි දන්නවා අපිට ඒ යම් අර්ථයක් තියෙනවා ඒ වර්ණයන් වලට. ඒ වගේ මේ සිදුවීමත් එක්ක මේ කළු රතු පසුබිම කෙනකොට යම් තිගැස්මක් ඇති වෙනවා මේ වුණේ ග්‍රැෆික් නිර්මාණයක් දුටුවාම. මේකත් එවැනි ආකාරයේ උදාහරණයක්. අපේ සම්මත සිද්ධාන්ත වලට අනුව ආචාර ධර්ම වලට අනුව මේ වැනි ආකාරයේ ලේ වැగిරෙන ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මේ ආකාරයේ ඒවා පළ කරන්නේ නැහැ. එක්ක කළු සුදු ඡායාරූප දාන්න ඕන නම් කළු සුදු වර්ණයෙන් කුඩාවට යොදනවා යම් ප්‍රමුඛතාවයේ නොවන ආකාරයෙන්. ඔබට මතක ඇති අර 2002 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේට ඇමරිකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් බෝම්බ එළපු අවස්ථාවේදී එකදු ආකාරයක මේ වගේ මිය ගිය දසුන් ඔවුන් පෙන්වුවේ නැහැ. විශාල පිරිසක් මිය ගියත් ඔවුන්ගේ ඡායාරූපවල අපි දුටුවේ රෝස මල්, මිය ගිය අයගේ සපත්තු, මිය ගිය අයගේ ඇඳුම් අනේ ආකාරයෙන්.
මීළඟට ඔයාලට තියෙන ගැටලු අහන්න අවස්ථාවක් අපි සලස්සලා දීලා තියෙනවා. ඉතින් අපි මයික් මියුට් කරලා තියෙන්නේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා කරාට පස්සේ අපි මයික් අන්මියුට් කරනවා. ප්‍රේක්ෂක හිතවතුනි ඔබට තියෙන ගැටලු යොමු කරන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව ඒ වගේ මම වේගයෙන් ඔබගේ මේ ඔබට යම් අවස්ථාවක් දී යුතු නිසා සාමාන්‍යයෙන් මම මෙවැනි සාකච්ඡාවක් කරනකොට මේක අසා සිටින පාර්ශවයටත් යම් අවස්ථාවක් දෙනවා මේ කතා කරපු මාතෘකාව ඇසුරෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම මම අවස්ථාවක් කරගන්නවා මේව වැඩසටහන ඉදිරිපත් කිරීමේදී මේව ඉදිරිපත් කිරීම සකසා දීමට සහාය දැක්වීම සම්බන්ධව මගේ සහකාර කොමසාරිස් සුරංග ඉරෝෂණ මහත්මයා එතුමා සිහිපත් කළ යුතුයි. එතුමා තමයි මේ මට සහායක ලබා දුන්නේ. ඔව් දැන් ඔබට විවෘතයි ප්‍රශ්න අහන්න. ඔබට තිබෙන ගැටලු chat box එකට හෝ යොමු කරන්න අවස්ථාව තියෙනවා. ඔව් අතරම මේ සංග්‍රහාවක් හෝ ලංකාවේ පුවත්පතකට හෝ සංග්‍රහාවකට නිල අයිතියක් ලැබෙන්නේ පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කිරීමෙන්. ඒ පුවත්පත් මණ්ඩලය අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුයි. එහෙම වුණොත් තමයි ඒකට නෛතික වටිනාකමක් ලැබෙන්නේ. පුවත්පත් මණ්ඩලය දැනටමත් අපේ වෙබ් අඩවිය slpc.lk www.slpc.lk කියන වෙබ් අඩවිය අයදුම් පත්‍ර ලබා ගන්න පුළුවන්. පුවත්පතක් ලියාපදිංචි කිරීමේදී මුලින්ම කළ යුතු කාර්යය වන්නේ පුවත්පත් මණ්ඩලයට ඒ තමන් යෝජිත නම ඉදිරිපත් කරලා ඒ නම ලියාපදිංචි කර තිබේද යන්න පිළිබඳව සලකා බැලීම. ඉන් අනතුරුව පත්‍රිකා කීපයක් තියෙනවා අපේ අන්තර්ජාලයෙන් ඒ භාගත කරගන්න පුළුවන්. ඒවායේ කර්තෘවරුන්ගේ තියෙන තොරතුරු පුවත්පතේ කර්තෘවරයාගේ ප්‍රකාශකගේ අයිතිකරුගේ මුද්‍රණකරුගේ තොරතුරු විමසීමක් කරනවා. ඒ අනුව ඒ අදාළ පුවත්පත ඒ අයදුම් පත්‍රය ඉදිරිපත් කරාට අනතුරුව අදාළ පුවත්පත මුද්‍රණය කළ පුවත්පත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ඒ අනුව පුවත්පත් මණ්ඩලයේ ප්‍රවෘත්ති විමර්ශක නිලධාරීන් විසින් ආචාර ධර්ම සංග්‍රහයට අනුගතව මේ පුවත්පත සකස් වෙලාද කියලා සලකා බැලීමක් කරනවා. ඉන් අනතුරුව තමයි ලියාපදිංචි ලබා දීමේ. ඒ අනුව ලංකාවේ ලියාපදිංචි වෙච්ච පුවත්පතක් විදිහට ඒ නාමයත් එක්ක නිල වටිනාකමක් ලැබෙනවා. ඔබ මේ පුවත්පතේ නාමය ලබා ගත්තට පස්සේ වෙනත් කවර කෙනෙකුටවත් ඊට අදාළ ඒ නමින් පුවත්පතක් භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපිට තව ප්‍රශ්නයක් යොමු වෙනවා පුවත්පතක් සහ ජාතික පුවත්පතක් අතර තියෙන වෙනස මොකක්ද කියලා. නෑ පුවත්පතක් සහ ජාතික පුවත්පතක් නෑ අතරම ජාතික පුවත්පතක් කියන එකට එහෙම නිශ්චිත නිර්වචනයක් නෑ. ජාතික පුවත්පතක් යනුවෙන් හඳුන්වන්නේ මේකයි කියලා. පුවත්පතකදී පොදු තොරතුරු යම් පුද්ගලයින්ට රටකට සමාජයකට බලපානාකාරයේ පොදු තොරතුරු සමාජගත කරනවා නම් සංග්‍රහාවක් හෝ පුවත්පතක් විදියට ඒ පුවත්පතක් ලෙස තමයි සැලකෙන්නේ. නමුත් අර අපි කාල වකවානු අනව යම් දිනපතා නම් දිනපතා පුවත්පත් විදියට සැලකනවා, සතිපතා නම් සතිපතා පුවත්පත් විදියට සැලකනවා. අපි කියමු මාසික, ත්‍යිමාසික, වාර්ෂිකව නම් අපි ඒවා සංග්‍රාමීය වශයෙන් වර්ග කිරීමක් කරනවා. ජාතික පුවත්පතක් යනුවෙන් අපි ඒක සමාජයේ සාමාන්‍ය යොදාගත්ත පොදු සම්ප්‍රදායක් වගේ එකක්. පුවත්පත සහ ජාතික පුවත්පත කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. අර බොහෝ දෙනෙක් උත්සාහ කරනවා නිතර ප්‍රකාශයටපත් කරන දිනපතා ප්‍රකාශයටපත් කරන ඉරිදා දින ප්‍රකාශයටපත් කරන පුවත්පත් සහ ඒ ප්‍රමාණයෙන් විශාල. එහි අර විශාල ප්‍රමාණයේ මුද්‍රිත කඩදාසි වලින් නිකුත් කරන ඒවා පුවත්පත් විදියට ජාතික පුවත්පත් විදියට එසේ නොවන ඒවා ඇතැමුන් කියනවා විකල්ප පුවත්පත් සහ පුවත්පත් විදියට. ඒ නිසා ලොකු අපිට සැලකිය යුතු ලොකු වෙනසක් නෑ යක්. තවත් තියෙනවද? ඔව් සර් අපිට තවත් ගැටලුවක් තියෙනවා. වර්තමානයේ ගුවන් විදුලිය රූපවාහිනී මාධ්‍ය තුලින් පත්තර විස්තර බහුල වශයෙන් ඉදිරිපත් කරමින් තිබෙනවා. එසේ කිරීම පත්තර කලාවට එහි ප්‍රගමනයට බාධාවක් වනවා නේද? ඔව් නෑ මෙහෙම ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඇතැම් වෙලාවට පුවත්පත ප්‍රචලිත වෙන්නත් පුළුවන්. ඒකේ තර්ක දෙකක් තියෙනවා. අපිට දෙවිදියකට ඒක ගන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඒ පුවත්පතේ ශීර්ෂ පාඨයේ විතරක් අදාළ
විද්‍යුත් නාලිකා මගින් මේ ඉදිරිපත් කිරීම නිසා ඉතුරු ටික කියවගන්නේ ඒ තවදුරටත් ඒ ප්‍රවෘත්තිය නැරඹීම සඳහා එය රුකුලක් වෙන්න පුළුවන්. ඕකම අනිත් පැත්තට අපි හිතන්නත් පුළුවන් විද්‍යුත් මාධ්‍ය මගින් කෙනෙකු පුවත්පතක් පරිශීලනය කරනවා නම් විද්‍යුත් මාධ්‍ය මගින් ඒ පරිශීලනය කර පුද්ගලයා මේ උදෑසන ඒ නරඹනවා නම් අර පුවත්පත කියවීමේ අවශ්‍යතාවයක් නොමැති වෙනවා කියන කාරණේ. ඒ නිසා ඕකේ දෙපැත්තක් තියෙනවා අපිට එහෙම තමයි ගන්න වෙන්නේ. නමුත් මෙහෙම පෞද්ගලික මගේ අදහසක් තියෙනවා. ඇතරම පුවත්පතක වාර්තාවක් ඉදිරිපත් කරනකොට එම වාර්තාව නිශ්චිතව නිවැරදි කියන්න බෑ. ඇතැම් වෙලාවට ඒක පාර්ශ්වයේ තොරතුරු අන්තර්ගත කරන ලද වාර්තාවක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට මම සම්බන්ධව පුවත්පත් වාර්තාව පළ කරනකොට මගෙන් විමසීම් නොකර ඒ පුවත්පත් කතුවරයා ඔහුගේ ස්ව අභිමතය පරිදි යම් වාර්තාවක් පළ කරනවා වෙන්න පුළුවන්. ඒතර මට යම් අයුක්තිසහගත අසාධාරණයක් ලක් වෙලා. නමුත් විද්‍යුත් මාධ්‍යයට යනකොට මේ විද්‍යුත් මාධ්‍ය නාලිකාවේ ඉන්න නිවේදකයා මේ සම්බන්ධව දන්නේ නැහැ. ඔහු මේක සත්‍ය අසත්‍යතාවය ගැන ඔහුට ලොකු ගැඹුරු මේ අවබෝධයක් නැහැ. ඔහු මේක තවත් ඔහුගේ අත්දැකීම් සහ ඔහුගේ අර්ථකථනයන් එක්ක ඉදිරිපත් කරනවා. එතනදී වෙන්නේ මම කියන්නේ මේ ඇතැම් අවස්ථාවලදී පමණයි නිතර වෙනවා කියන එක නෙමෙයි. එහිදී වෙන්නේ අර අගතියටපත් වෙච්ච පාර්ශවයට තවත් අගතියට අර අපි කියන්නේ කබලේ ලිපට වැටුණා වගේ කියන කාරණේ. බොහෝ වෙලාවට පුවත්පත් මණ්ඩලයට එන පැමිණිලි වල දකින ස්වභාවයක් තමයි ඔහුට හෝ ඇයට අගතිය වෙලා තියෙන්නේ මේ පුවත්පතේ මේ ප්‍රවෘත්ති යාම නිසා නෙමෙයි මේ පුවත්පතේ ගිය ප්‍රවෘත්තිය ගුවන්විදුලි නාලිකාවක හෝ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකෙක් යම් නිවේදකයෙක් කීම හේතුවෙන් ඒ නිසා එය රටට මේ ප්‍රවෘත්තිය මීට වඩා ව්‍යාප්ත වීම හේතුව නිසාවෙන් තමන්ට වෙච්ච අගතිය සම්බන්ධව තමයි බොහෝ විට ප්‍රවෘත්ති පුවත්පත් මණ්ඩලයට පැමිණිලි ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ එය ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් හෝ ඒ ඉදිරිපත් කරන්නන් හෝ තමන් ඉදිරිපත් කරන ප්‍රවෘත්තිය පිළිබඳව සහ එයින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව පුද්ගල බද්ධ වෙන්න පුළුවන්, සමාජ බද්ධ වෙන්න පුළුවන්, යම් පිරිසක් වෙන්න පුළුවන්, ජන කොටසක් වෙන්න පුළුවන්, රටක ආර්ථිකය වෙන්න පුළුවන්, රටක සෞඛ්‍ය වෙන්න පුළුවන්, පරිසරික කාරණා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව බොහොම සබුද්ධික භාවයෙන් තමන්ගේ ඉදිරිපත් වීම කරනවා නම් වඩා සුදුසුයි. අපිට තවත් ප්‍රශ්නයක් යොමු වෙනවා. අපේ රටේ පුවත්පත් කලාවට පිවිසෙන අලුත් කෙනෙක්ට ඒ පිළිබඳව විධිමත් හැදෑරීමක් සිදු කරන්න පුළුවන් ආයතන මොනවද? ඔබ අදහස් කරේ කියන්නේ පාඨමාලාවන් වගේද? ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ ආනන්ද සිසිර කුමාරය. ඔව්. මට මොහොතක් දෙන්න. මෙහෙමයි පුවත්පත් කලාව සම්බන්ධව හදාරනවා නම් විශ්වවිද්‍යාලවල යම් යම් පාඨමාලාක් තියෙනවා. ජනසන්නිවේදන අධ්‍යනාංශ දැනට ක්‍රියාත්මක කරන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලය මන් දන්න තරමක් තියෙනවා. ඒ ඇසුරු කල ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පාඨමාලා දෙකක් හඳුන්වාගෙන යනු ලැබෙනවා. ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව අපගේ Facebook අඩවියේ ඒ සම්බන්ධව දැන්වීම් පළ කරලා තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා මේ පාඨමාලාවලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. නැත්නම් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් කරන ලබන පුවත්පත් කලාව පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපිට තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා සර්. සංවේදී දර්ශන පළ කිරීම සම්බන්ධයෙන් නීති පවතිනවාද? ඔව් අර ආචාර ධර්ම සංග්‍රහයේ මම අර කලින් සඳහන් කරපු කරුණු 11ක් ඇතුළත් ආචාර ධර්ම සංග්‍රහයේ තියෙනවා. යම් යම් කාරණා සම්බන්ධව අපි කියමු වෛවාහික කාරණා සම්බන්ධව, එතකොට පුහුඩා දරුවන් සම්බන්ධව, ලිංගික අපචාරයට ලක් වූවන් සම්බන්ධව පළ කිරීමේදී ඊට පස්සේ සහසිකම් සල්ලාලකම් ප්‍රවර්ධන වෙන ආකාරයේ ප්‍රවෘත්ති පළවීමේදී යම් යම් නීතිමය රැකවරණ තියෙනවා. ඒ ආචාර ධර්ම සංග්‍රහය අධ්‍යයනය කරොත් එය උල්ලංඝනය කරපු අවස්ථාවලදී ඒ අධ්‍යයනය කරනකොට හැඟෙනවා ඒ උල්ලංඝනයේ අවස්ථාවලදී කටයුතු කිරීමේ හැකියාව තියෙනවා පුවත්පත් මණ්ඩලයට. මීළඟ ගැටලුව පුවත්පත් මගින් සිදු කරන ප්‍රචාරණයන්හි ගුණාත්මක බව පිළිබඳව යම් ආකාරයක හෝ නියාමනයක් සිදු වෙනවද? ඔව් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. දැන් අපේ දැනට දෛනිකව පළ වෙන පුවත්පත් හෝ වේවා, සතිපතා හෝ පුවත්පත් වල හෝ වේවා, පුවත්පත්
මණ්ඩලයේ පුවත්පත් මණ්ඩලයේ පනත හා සම්බන්ධව රෙගුලාසි මාලාවක් තියෙනවා. ඒ රෙගුලාසි මාලාවේ සඳහන් වෙනවා පුවත්පතක් මුද්‍රණය වුණාට පස්සේ එයින් පිටපත් තුනක් පුවත්පත් මණ්ඩලයට ලබා දිය යුතුයි කියන කාරණේ. ඒ අනුව පුවත්පත් මණ්ඩලයේ නිලධාරීන් භාෂා මාධ්‍ය තුනෙන්ම ඉන්නවා. ඔවුන් මේ පුවත්පත් දෛනිකව පරිශීලනය කරනවා. යම් අවස්ථාවක පුවත්පත් මණ්ඩල පනත සහ ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කරන අවස්ථාවලදී ඒ නිලධාරීන් ඒවා මා වෙත දන්වනවා. ඒවා ඉන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරලා සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි නිසි තීරණ ගන්නෙ. ඉන් අනතුරුව පුවත්පත් කර්තෘවරුන්ට ඒ සම්බන්ධව දැනුම් දීම් කරනවා. අර මම කලින් සඳහන් කරපු ආකාරයට අර දැරියගේ සිද්ධිය සම්බන්ධව සේයා සඳමිනි දැරියගේ සිද්ධිය සම්බන්ධව පාස්කු ප්‍රහාරය සම්බන්ධව මතුවෙච්ච කාරණාවලදී අපි ඒ ආකාරයෙන්ම ඒවා උල්ලංඝනය වන අවස්ථාවලදී පුවත් කර්තෘවරුන්ට මේ සම්බන්ධව දැනුම් දීමක් කරා. තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා සර්. ළමා අපචාර අපයෝජන සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩල පනත සතු ක්‍රියාමාර්ග මොනවාද? මම කලින් සඳහන් කළා අපේ ආචාර ධර්ම සංග්‍රහයේ වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා 6 වෙනි වගන්තිය ආචාර ධර්ම සංග්‍රහයේ අපරාධ නඩුවලට විස්තර වාර්තා කිරීමේදී හෝ මුද්‍රණය කිරීමට නැතුවොත් පළ කිරීමට සැලැස්වීමේදී කියන මාතෘකාව යටතේ එන්නේ. එහිදී තියෙනවා සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තම දැනුම අනුව වයස අවුරුදු 18ට අඩු හා තම දැනුම අනුව කලින් වරද කරන ලැබූ යම් තරුණ තැනැත්තෙකු නම් කිරීම මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් පුවත්පත් මණ්ඩල ආචාර ධර්ම සංග්‍රහයට පුවත්පත් මණ්ඩල වෙබ් අඩවියට ගිහිල්ලා එහි ආචාර ධර්ම සංග්‍රහය තියෙනවා. එහි මේ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවා පැහැදිලිවම කුඩා දරුවන් සම්බන්ධව මෙවැනි අපහරණ සිද්ධි වාර්තා කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව. තවත් ප්‍රශ්නයක් අපිට යොමු වෙනවා සර්. පුවත්පතක ස්ථිර ලේඛකයෙක් ලෙස සම්බන්ධ විය හැක්කේ කෙසේද? ඔව් පුවත්පතක ඒක නම් කර්තෘවරුන්ත් එක්ක තමයි පුවත්පත් රාජ්‍ය අපි දන්නවා එක්සත් පත්‍ර සමාගම ලේකවුස් ආයතනය තියෙනවා. එහි පුවත්පත් තියෙනවා. ඊට අමතරව විජය පුවත්පත් සමාගම තියෙනවා. අපි දකින ලංකාදීප, ඩේලි මිරර් පුවත්පත්, සන්ඩේ ටයිම්ස් පුවත්පත් මුද්‍රණය කරන්නේ ඒ ආයතනය. ඊට පස්සේ අපි දකින උපාලි පුවත්පත් සමාගම, රටේ ප්‍රකට පුවත්පත් ආයතනය, දිවයින පුවත්පත් මුද්‍රණය කරන්නේ ඒ ආයතනය. ඊට පස්සේ අපි දකිනවා සිලෝන් ටුඩේ සහ මව්බිම වැනි පුවත්පත්වල මේවා ඇතර මේ සෑම පුවත්පත් ආයතනයක කර්තෘවරයාගේ වගකීම තමයි තමන්ගේ කර්තෘ මණ්ඩලයට ඇතුළත් කරගත යුත්තේ කවුරුන්ද යන වග. ඒ අනුව ඔවුන් ඇතැම් වෙලාවට මාණ්ඩලික වාර්තාකරුවන් විදියට පුවත්පත් ආයතනයේ කටයුතු කරන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් මාණ්ඩලික වාර්තාකරුවෙක් වෙන්නත් යම් යම් අවදි සහ ඒ පිළිබඳ විෂයානුබද්ධ දැනුමක් තියෙන්න ඕනේ. ඊට අමතරව ප්‍රාදේශීය වාර්තාකරුවන් විදියට වෙනත් දිස්ත්‍රික්කවල වෙනත් පළාත්වල ඉඳලා ප්‍රවෘත්ති සපයන ප්‍රාදේශීය ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන් පුවත්පත් ආයතනයත් එක්ක කාර්ය මණ්ඩලය නෑ, නිස්නික දෛනිකව වැටුප් ලබන පිරිසක් නෙමෙයි. ඔවුන් ලියන පළ කරන ඒ ප්‍රවෘත්ති අනුව තමයි ගෙවීම් කරන්නේ. මේ අනුව ක්‍රමවේද දෙකක් තියෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. ඔබ එහෙමනම් මේ පුවත්පත් ආයතනයේට ඒ කර්තෘවරයා සමග සාකච්ඡා කරලා ඒ අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න වෙනවා. අපිට තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා සර්. සමහර පුවත්පත්වල ඇත්තම සිද්ධිය යටපත් වෙලා වෙනත් වැරදි තොරතුරු පළ වෙනවා. එතකොට අද පුද්ගලයාට පුවත්පතට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. යම් සිද්ධියක් සම්බන්ධව යම් ප්‍රවෘත්තියක් සම්බන්ධව විවිධ මානයන්ගෙන් විවිධ පුවත්පත් පහක් ගත්තොත් පහක ලියවෙන්න පුළුවන්. යම් සිද්ධියක් සම්බන්ධව ඒ පුවත්පතට අදාළ ඒ මතවාදය යම් ඕනෑම පුවත්පතකට තමන්ගේ දේශපාලනික සහ සමාජයේ මතවාදයක් තියෙනවා. එතකොට ඒ ප්‍රවෘත්ති හැඩය වෙනස් වෙනවා. ඒතර පුවත්පතෙන් පුවත්පතට වෙනස් වෙනවා. නමුත් එහි අගතියට ලක්වන පුද්ගලයාට පුවත්පත් මණ්ඩලය මගින් යම් රැකවරණයක් සහ ඌට යම් යුක්ති සාධාරණ මේ අවස්ථාවක් ලැබෙනවා. ඌට පුළුවන් තමන් සම්බන්ධව අපහාසයක් නින්දාවක් වුණොත් එහෙම මණ්ඩලයට පැමිණිලි කරලා ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වලා ඔහුට යුක්තිය ලබා ගැනීමට.
එහිදී සිද්ධ වෙන්නේ නිවැරදි කිරීමක් ඒ විභාගයෙන් අනතුරු නිවැරදි කිරීමක් අදාළ පුවත්පතේ පළ වෙනවා. තවත් ගැටලුවක් යොමු වෙනවා සර් පුවත්පතක ලේඛකයෙක් වීමට ඒ පිළිබඳව හැදෑරීම අත්‍යවශ්‍යමද කියලා. අනිවාර්යෙන් ඔබ හදාරිය යුතුයි. දැන් අපි ආචාර ධර්මන පුවත්පත් ආචාර ධර්ම මාධ්‍ය ආචාර ධර්ම සුරකින්න සමාජයක් ගොඩනැගීමට නම් අනිවාර්යෙන් පුවත්පත් කලාව හදාරිය යුතුමයි. ඊට අදාළ ආචාර ධර්ම සංග්‍රහයන් අපි සලකා බැලිය යුතුමයි. ඒ සම්බන්ධව තියෙන අවශේෂ පුවත්පත් කලාවට අමතරව අවශේෂ සංනිවේදනයේ විශේෂ තියෙන මූල ධර්ම සංනිවේදන න්‍යායයන් සංකල්ප සහ ඒ විශේෂ තියෙන මූලිකාංග අවබෝධ කර ගත යුතුමයි. එසේ නොවන නිසා තමයි මේ සියලු මාධ්‍යයන් වල පුවත්පත් කලාව හෝ වේවා වෙනත් විද්‍යුත් මාධ්‍ය වල වේවා සමාජ මාධ්‍ය වල හෝ වේවා මේ નિયમિત සමාජ ප්‍රතිමාන ආචාර ධර්ම නොදන්නා කමින් නිසා තමයි මේ පුවත්පත් මණ්ඩලය වැනි ආයතන උනත් සමාජයේ බිහි වෙලා තියෙන්නේ. දැන් උනත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අතරම අතිගත ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්තියකට අනුව පුවත්පත් මණ්ඩලය මේ දිනවල ප්‍රතිව්‍යුහගත වෙමින් පවතිනවා. ඉන් අදහස් කරන්නේ පුවත්පත් මණ්ඩලය විද්‍යුත් මාධ්‍ය, නව මාධ්‍ය, සමාජ මාධ්‍යයටත් කටයුතු කළ ආකාරයෙන් පනත සංශෝධනය වීම. ඉන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට හැකියාව ලැබෙනවා Taman සම්බන්ධව විද්‍යුත් මාධ්‍යයක යමක් පළ වුණත්, සමාජ මාධ්‍යයක යම් අගතිදායක තත්ත්වයක් Taman සම්බන්ධව පළ වුණත් ඒ සම්බන්ධව යුක්තිය ලබා ගැනීමට. තවත් ගැටලු තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න අවස්ථාව තියෙනවා. තේජානි රේසයන් කර තියෙනවා දැන් මැසේජ් එකක් හරි ඕකේ අහන්න ප්‍රශ්න. ඔව් සර් මේ ඇත්තටම සර් තෑන්ක්ස් මේ වගේ වැඩසටහන් සර් දැනුවත් කිරීම පිළිබඳව මම රාජකාරී කරාට මටත් ආසෙ හිතුණා පුවත්පත් මේ වගේ දේවල් දැනගන්න හොඳයි කියලා. ඉතින් හැමෝටම මේ ලින්ක් එක හමු වුණා. ඉතින් සර් ගොඩක්ම ස්තුතියි සර්ගේ මේ වැඩසටහන පිළිබඳව. බොහොම ස්තුතියි ඔබතුමීට. මම කැමති අවසාන වශයෙන් ඔබ සංවිධානය එකඟ නම් මේ දැනට සම්බන්ධ වෙලා ඉන්න පිරිස කවුරුන් හෝ දකින්න මම පැය එකමාරක් විතර එක දිගට කතා කරා ටිකක් දුෂ්කර ක්‍රියාවලියක්. ඔබ එහෙම සාමාන්‍ය මේ වැඩසටහන මෙහෙවනවා නම් ඒ අතරතුර තවත් ප්‍රශ්න තියෙනවා. තවත් ගැටලුවක් අපිට යොමු වෙලා තියෙනවා සර්. මේ තිබෙන තත්වය මත පුවත්පත් නිවසට ගෙන්වා ගැනීමට ක්‍රමයක් තියෙනවද? ඔව් ඇත්තට මේක සාකච්ඡා කරන්න ඕනේ පුවත්පත් ආයතනත් එක්ක තමයි. දැන් පුවත්පත් මණ්ඩලය කියන්නේ පුවත්පත් මේක රජයේ මණ්ඩලයක්. රජය කියන්නේ මේක ජනතාවගේ මණ්ඩලයක්. අපි සලකන්නේ ජනතා ආයතනයක් විදිහට. ඒතකොට පුවත්පත් මණ්ඩලය කරන්නේ නියාමන කටයුත්තක්, පුවත්පත් අධීක්ෂණය කිරීම කටයුත්තක්, පුවත්පත් මඟ පෙන්වීම සහ ඔවුන්ගේ සුබ සාධනයේ නිසා ඍජු සම්බන්ධයක් නැහැ පුවත්පත් ආයතනත් එක්ක. ඔබට පුවත්පත් ගෙදරට නිවසට ගෙන ගන්න ඕන නම් ඒ අදාළ පුවත්පත් ආයතනයේ අලෙවි අංශයත් එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. දැනීම අංශයත් එක්ක කතා කරලා. තවත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තට මම උත්සාහ කරා මේ පැය එකමාර ඇතුළත ඔබට මේ මාතෘකා තුන පිළිබඳව මට ඇත්තටම විශේෂ මාතෘකා තුනක් ලැබුණා. පුවත්පත් කලාව, එහි නිර්මාණාත්මක භාවිතය සහ සමාජ වගකීම කියන කාරණේ. මේක මාතෘකාවක් වුණත් පැය දෙකක් කතා කරන්න පුළුවන්. නමුත් මාතෘකා තුනක් නිසා ඒ මාතෘකා තුනම යම් විදිහට ස්පර්ශ කරමින් තමයි මේ කාලය වේලාව ගත කරන්න සිද්ධ වුණේ. කෙසේ වෙතත්
සාමාන්‍යයෙන් මම කැමති මේ අසන ඔබටත් යම් අවස්ථාවක් ලබා දෙන්න යම් ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ අදහසක් තියෙනවා නම් මේ දේශනේ හරි මේ කිව්ව කාරණා සම්බන්ධයෙන් යම් මතයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපිට තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා. පුවත්පත් මණ්ඩලයේ වෙබ්සයිට් එක මොකක්ද කියලා. www.slpc.lk www.slpc එක කෙටියෙන් තියෙන ශ්‍රී ලංකා ප්‍රෙස් කවුන්සිල් slpc.lk කියලා ශ්‍රී ලංකා ප්‍රෙස් කවුන්සිල් කියලා Facebook අඩවියකුත් තියෙනවා. එහි ඔබට අවශ්‍ය නම් මෙතන කීප දෙනෙක් ඇහුවා පාඨමාලාව සම්බන්ධව ඔබට අවශ්‍ය නම් පුවත්පත් මණ්ඩලය මගින් ඩිප්ලෝමා පාඨමාලාවක් සිදු කරගෙන යනවා. එහි දැන් මේ යන්නේ 8 වෙනි කණ්ඩායම. පුවත්පත් කලාව පිළිබඳ සාහිත්‍ය පත්‍ර පාඨමාලාවක් තියෙනවා. ඊට අදාළව දැන්වීම් පළ කරලා තියෙන අපේ සහකාර කොමසාරිස්වරු ඉන්නවා ඒවා සම්බන්ධීකරණය කරන. කැමති කෙනෙක් ඉන්නවා නම් දැන් අපි ඉදිරියේදී සූදානම් කරලා තියෙනවා අපිට ප්‍රායෝගිකව මේ කොවිඩ් වසංගතයේ තත්ත්වය හමුවේ පවත්වන්න බැරි නිසා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ හෝ මූලික න්‍යායික කාරණා ටික රටේ සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පවත්වාගෙන යන්න. යම් අයෙක් ඉන්නවා නම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඒවා. බොහොම ස්තුතියි සර්. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා ඇඩික් ආයතනයේ පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ සම්පත්ද සේරම් මහතාට. බොහොම ස්තුතියි නිරෝෂන් තමයිට මහත්මයාට අපේ තරුණ ජාලය සමග එකතු වෙලා පැය දෙකකට විතර ආසන්න කාලයක් එතුමාගේ දැනුම බෙදා දුන්නා. ඉතින් විශේෂයෙන් ඔබතුමාට අපි බොහොම අපේ ගෞරවය පුද කරනවා මේ තරුණ වෙනුවෙන් එකතු වෙලා මේ තමන්ගේ දැනුම බෙදා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් අද මෙතන සම්බන්ධ වෙලා ඉන්න පිරිසට අමතරව Facebook එක හරහත් මේක live විකාශනය වෙනවා. ඒ හරහත් මම හිතන්නේ තව පිරිසක් මේක නරඹන. ඉතින් හින්දා මේ දැනුම ඒ කණ්ඩායම අතරත් යනවා. විශේෂයෙන් පුවත්පත් පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ කණ්ඩායම් අද දවසේ එකතු වෙලා ඉන්නේ. යෑන් තරුණ ජාලය විවිධ කාරණා සම්බන්ධ එකතු වෙනවා. විශේෂයෙන් විවිධ අරමුණු අතරේ මදසාර භාවිතය, මද්‍රව්‍ය භාවිතය, දුම්මැටි භාවිතය ආම කරන්නත් යෑන් තරුණ ජාලය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මදසාර මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයත් මද්‍රව්‍ය භාවිතය, දුම්මැටි භාවිතය සහ අනිකුත් මද්‍රව්‍ය භාවිතය ආම කරන්න විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන. ඒකෙදි විශේෂයෙන් අපි ලංකාවේ තියෙන පුවත්පත් ප්‍රධාන පුවත්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනම දිනපතා අප නිරීක්ෂණය ලක් වෙන ඒවා සර්වේලන්ස් එකක් විතර කරගෙන යනවා. ඒවා තියෙන්නේ කොහොමද, මොන විදිහටද මේක ප්‍රවර්ධනය වෙන්නේ, ඒක රූප මාධ්‍යයෙන් ප්‍රවර්ධනය වෙනවද, වචන විදිහට ප්‍රවර්ධනය වෙනවද, එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමේ ස්වභාවයෙන් වෙනවද. විශේෂයෙන් ඔබතුමාක් පැවසු විදිහට මේ කාටුන් වලින් සහ ව්‍යංගයෙන් සමහර දේවල් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒකෙදි අපිට කියන්න සතුටු එක තමයි දැනට අපි අවුරුදු ගණනාවක 1998 විතර ඉඳලා අපි මේ සර්වේලන්ස් එක කරනවා. දැනට අපිට පේන තත්ත්වය තමයි දිනෙන් දින මේ තත්ත්වය යම් තාක් දුරකට හොඳ තැනකට එනවා. හැබැයි අපිට තාම 100% හොඳ තැනකට තියෙනවා කියලා කියන්න බෑ. මොකද අපේ රටේ ඇක්ට් එකක් තියෙනවා ඇල්කොහොල්, ටොබැකෝ සහ ඉතුරු ඩ්‍රග්ස් මේ පුවත්පත්වල හෝ වෙනම කිසියම් විදිහකින් ප්‍රචාරණය කරන්න බෑ කියලා. හැබැයි ඒව සූක්ෂම විදිහට රිංගමින් අර කියන පුවත්පත්වල විවිධ රිංගන්න පුළුවන් තැන්වලින් රිංගමින් මේවා කටයුතු කරනවා. අපි ඔබතුමාගේ ආයතනයටත් කීප අවස්ථාවක් මේ සම්බන්ධව මෙවැනි උල්ලංඝනය කිරීම පිළිබඳ දැනුම් දීලා තියෙනවා. ඉතින් අද දවසේ ඔබතුමාගේ පැමිණීමෙන් මාත් ගොඩක් දේවල් තේරුම් ගත්තා. අපිට එතන තව ගොඩක් දේවල් එකතු වෙලා කරන්න පුළුවන් කියන එක අපි දන්නවට වැඩිය එතන පරාසය තාම ලොකුයි. ඉතින් ඒ පරාසය තුල අපිට සෑහෙන දෙයක් එකතු වෙලා කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකටත් බොහොම ස්තුතියි. අපිට තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක මේ ඔබතුමා සේවය කරන ආයතනය සහ ඔබතුමා ආයතන ප්‍රධාන නිලධාරිය විදිහට කටයුතු කිරීමෙත් ඉතින් ඔබත් මට පේන විදිහට බොහොම තරුණ කෙනෙක්. ඉතින් මේ තරුණ කණ්ඩායමක් එක්ක එකතු වෙලා මේ යන ගමනේදී අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රටේ මද්සාර දුම්මැටි භාවිතය ආම කරන්නත් ඔබතුමාගේ දායකත්වයත් ඉදිරියට ලබා දෙන්න කියලා. අද දවසේ ඔබතුමාගේ වටිනා
දීලාර මම හිතන සම්බන්ධතා ගැටලුවක් ඇති වුණා. බොහොමත්ම ස්තුතියි අධ්‍යක්ෂකතුමනි. ඉතින් පුරා පැය දෙකක් පුරාවටම පුවත්පත් කලාවේ ආරම්භය, ඉතිහාසය සහ එහි මුල මැද අග පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් ලබා දෙමින් මේ වැඩසටහනට සහභාගී වෙලා අපි හැමෝම දැනුමින් පෝෂණය කිරීම පිළිබඳව නිරෝෂණ තඹවිට මහත්මයාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ වැඩසටහන් වලට ඔබතුමාගේ දායකත්වය ලැබෙවි කියලා අපි හිතනවා. හෙට දිනේ ෂඩ්වර්ෂා සාහිත්‍යෝදය 2021 වැඩසටහන් මාලාවේ හෙට සහ අනිද්දා යන දිනයන් දෙදිනදීම අපේ වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් පුරා හෝරා දෙකක් ඔබේ ආලින්දයට අපි එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ගෞරවයෙන් යුතුව ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විදියට මට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම ඔබටත් නැවත ආයතනයේ විදියට අපි බොහොම හෘදයාංගම ගෞරවයෙන් අපේ වැඩසටහන එක්කත් සම්බන්ධ වෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. ඔබ සංවිධානයේ කවුරු හරි වගකිය යුතු නිලධාරියෙක් මා සමග සාකච්ඡා කරනවා නම් අපි දැනටමත් වැඩසටහන් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනවා. අපි මාසකට sannivedanaye විශේෂ ඒ කියන්නේ කාලීන වශයෙන් වැදගත් ප්‍රවණතා හඳුනාගෙන පොදු මහජනතාවට වැදගත් sannivedana වැඩසටහන් මාලාවක් අපි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රවීණ මාධ්‍යවේදීන් උගතුන් වියතුන්ගේ සම්බන්ධයෙන් කරගෙන යනවා. එවැනි වැඩසටහන් වලට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ගුරුවරුන් සම්බන්ධව sannivedana වැඩසටහන් පවත්වාගෙන යනවා. ඊට අමතරව වැඩසටහන් ගණනාවක් පාඨමාලා පාසල් දරුවන් වෙනුවෙන් රචනා තරඟ පෝස්ටර් තරඟ සහ මෙවැනි කාලීන මාතෘකා සම්බන්ධ සාකච්ඡා සම්බන්ධන මම හිතන්නේ අපේ ආයතන සංවිධාන දෙකටම එකට එකතු වෙලා යම් යම් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා විවෘතව ඔබටත් ආරාධනා කරනවා. ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි ලක්ෂාරි ගුණවර්ධන ඔබතුමාලා ආරාධනා කරේ අපේ ලක්ෂාරි ගුණවර්ධන මහත්මිය. ඉතින් එතුමිය හරහා ඉදිරියට සම්බන්ධ වීම කරගන්න පුළුවන්. අතරම බොහොම ස්තුතියි ඒ ආරාධනාව සහ ඒ අවස්ථාවට මම මේකට කියනවා. බොහොමත් ස්තුතියි නැවත වතාවක් ඒ ආරාධනාවට. ඉතින් වැඩසටහන අවසන් කරන්නයි මේ සැරසෙන්නේ. ඔබ සියලු දෙනාම පරිස්සමින් ඉන්න. මේ දවස්වල පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. එළියට යනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.